තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. මජ්ක්‍ධිම නිකායේ ප්‍රථම පඤ්ඤාසකේ කියන පළවෙනි කාණ්ඩේ ප්‍රථම පඤ්ඤාසකේ, ဒုတိ ය පඤ්ඤාසකේ, තෘතිය පඤ්ඤාසකේ කියලා තුනක් තියෙනවා. පඤ්ඤාසක කියන 50ක්. පළවෙනි කොටසේ සූත්‍ර 50ක් තියෙන හින්දා පඨම පඤ්ඤාසකේ කියනවා. දෙවෙනි එකේ 50ක් තියෙන ဒုတိ ය පඤ්ඤාසකේ. තුන්වෙනි එකේ 50ක් තියෙන තෘතිය පඤ්ඤාසකේ. 52ක් තියෙනවා. දෙකද තුනක්ද? ඈ 52ක් තියෙනවා. නමුත් 50 යන ගණිතන මේක තියෙන සූත්‍ර 50. ඒ හින්දා පඨම පඤ්ඤාසකේ කියලා කියනවා. ඒකේ තියෙනවා සබ්බාසව සූත්‍රය කියලා. ඒවා මේ සුතන් එක සමයන් බබ මා විසින් මෙසේ යසන ලදී. භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ අනේ පුතිතුමාගේ ජේතවනාරාම වැඩ ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. භික්ෂුන් වහන්සේලා ස්වාමීන් වහන්සේ කියලා භාග්‍යතුන් වහන්සේ කියලා ප්‍රතිඋත්තර දුන්නා. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේව දේශනා කළා. සබ්බාසව සංවර පරියායම් වූ භික්ඛවේ දේතිස්සාමි තං සුනාතු සාදුකං මනසිකරෝත භාසිස්සාමිති එවං බන්තේති කෝතේ භික්ඛු භගවතු පච්චසවසු භගවයි කදෝච. මහන්නේ සියලු ආශ්‍රව සංවර කරන පරියාය මම නුඹලට දේශනා කරනවා. ඒක හොඳට ඒක අහන්න. සාදුකම් මනසිකරෝත මනාකොට මෙනෙහි කරන්න. අහලා නිකන් ඉන්න එපා. අහගත්ත ටික උත්තට හිතින් හිතන්න ආපහු. ගොඩාක් දෙනෙක් අහලා අහගත්ත දේ හිතන්නේ. තං සුණාත ඒක අහන්න සාදුකම් මනසිකරෝත. ඊට පස්සේ මෙහෙම කිව්ව නේද කියලා හොඳට හිතන්න ඕනේ. භාගසාමිති හොඳට හිතන්න මම දේශනා කරන්නම්. එහෙමයි ස්වාමීනි, එහෙමයි භාග්‍යවතුන් වහන්සේ කියලා භික්ෂුන් වහන්සේලා ප්‍රතිඋත්තර දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ ටික දේශනා කළා. ඥානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කිංචි භික්ඛවේ ඥානතෝ කිංචි පස්සතෝ ආසවානං khයෝ හෝති. මහණෙනි මම දන්න කෙනාට දකින්න කෙනාට ආශ්‍රව ධර්මයන් ක්ෂය වීම කියනවා. නොදන්න කෙනාට නොදකින්න කෙනාට ආශ්‍රව ධර්මයන්ගේ ක්ෂය වීම කියන්නේ නැහැ. කිංචි භික්ඛවේ ඥානතෝ කිං පස්සතෝ ආසවණං කයෝ හෝති. කුමක් දන්න කුමක් දකින්න කෙනාට ආශ්‍රය ක්ෂය වෙන්නේ. මහන්නේ දන්න කෙනාට දකින්න කෙනාට ආශ්‍රය ක්ෂය වීම කියනවා. නොදන්න නොදකින්න කෙනාට ආශ්‍රය ක්ෂය වීම කියන්නේ නැහැ. මහන්නේ කුමක් දන්න කුමක් දකින්න කෙනාට ආශ්‍රය ක්ෂය වෙන්නේ. කුමක් දන්නේ නැහැ කුමක් දකින්න නැතිනකොට ආශ්‍රය ධර්මයන් ක්ෂය නොවෙන්නේ. යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. මේ යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කියන ධර්මතා දෙක දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රය වීම කියනවා. නොදන්න නොදකින කෙනාට ආශ්‍රය වීම කියන්නේ. අයෝනිසෝ භික්ඛවේ මනසිකරන්තු අනුප්පන්නා චේ වාසව උප්පජ්ජಂತಿ උප්පන්නා චාසව පවණ්ඩಂತಿ. යෝනිසෝච කෝ භික්ඛවේ මනසිකරන්තු අනුප්පන්නා චේ වාසවනෝ උප්පජ්ජಂತಿ උප්පන්නා චාසව පයන්ති. අයෝනිසෝ මනසිකාරය කරනකොට නූපං ආශ්‍රව ධර්ම උපදිනවා. උපං ආශ්‍රව ධර්ම වැඩෙනවා. යෝනිසෝ මනසිකාරය කරනකොට නූපං ආශ්‍රව ධර්ම නූපදිනවා. උපං ආශ්‍රව ධර්ම පිරිහෙනවා. ඔන්න හොඳ උත්තර මේ ජින වචන ඉගෙන ගන්නවා කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා අහුවාම තනි වචනකින් උත්තර දෙන්නේ නැහැ. අර්ථකින් උත්තර දෙන්නේ. හොඳට ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් අපි කියමු කෙනෙක් ද්වත්තිං සාකාරය වඩනවා. කේස්ලොම්නිය දත්හම්මස්. යෝනිසෝ මනසිකාරය කියන්නේ ද්වත්තිං සාකාරය කියලා කිව්වොත් එතකොට අන්තිම යෝනිසෝ මනසිකාරය නෙමෙයි.
හොඳයි. යෝනිසෝ මනසිකාරය කියන්නේ ස්කන්ධයගේ උදේවැය බලන එක කියලා කිව්වොත්. එතකොට වෙන කසිර නිමිත්තක් වඩන එක මෛත්‍රිය හිතන එක යෝනිසෝ මනසිකාරය නෙවෙයි. ඒ නිසා එක දේශයකින් කියන්නේ නැහැ. තේරෙනවද කියන එක? යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියලා අහුවාම අයෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා අහුවාම අර්ථයෙන් කියන්නේ. යම් ධර්මයක් මෙනෙහි කරනකොට නූපං ආශ්‍රව උපදීනම් උපං ආශ්‍රව වැඩි නම් ඒ විදිහට මෙනෙහි කරන ක්‍රමයටයි අයෝනිසෝ මනසිකාරය කියන්නේ. එතකොට ඔක්කොම ටික අහුවෙනවා. අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද? නූපං කෙලෙස් උපදින උපං කෙලෙස් වැඩෙන විදිහට හිතන හැම ක්‍රමයක්ම අහුවෙනවා එතකොට. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? නූපං ආශ්‍රවය නූපදින උපං ආශ්‍රවය ගෙවෙන විදිහට මෙනෙහි කරන එකට. එතකොට මොන ක්‍රමයකට මොන තැනක් හිතුවත් කමක් නැහැ. ආශ්‍රව ධර්ම උපදින්නේ නැත්නම් උපන්දේ පිරිහෙනවා නම් පිරිහෙන විදියට හිතන හැම ක්‍රමයක්ම අයිති. එතකොට මොකද්ද? යෝනිසෝ මනසිකාරය. එතකොට යෝනිසෝ මනසිකාරය කියන්නේ වචනකින් පනවන්නේ නැහැ. වචනකින් පවරන්නේ නැහැ. අර්ථකින් පනවනවා, අර්ථකින් පවරනවා. තේරුණාද? ඔන්න ඕවටයි මේ ශාසනය ඉගෙන ගන්නවා කියලා කියන්නේ. නැත්තම් මේ පෙළ කියවන්න පුළුවන් කාටවත්. කවුරු හරි ලැබුවොත් මොකද මම ඔය ගොඩාක් වෙලාට දන්නා යෝනිසෝ මනසිකාරය කියන්නේ මෙන්න මේකයි කියලා කෙනෙක් පනවනවා. අයෝනිසෝ මනසිකාරය කියන්නේ මෙන්න මේකයි කියලා කෙනෙක් පනවනවා. ඒකට යෝනිසෝ මනසිකාරය හෝ අයෝනිසෝ මනසිකාරය තනි වචනකින් පනවන්න බෑ. තේරුණාද? එතකොට දන්න දකින්න කෙනාට ආශ්‍රයක් සේවීම කියනවා, නොදන්න දකින්න කෙනාට ආශ්‍රයක් සේවීම කියන්නේ. කුමක් දන්න කුමක් දකින්න කෙනාට ආශ්‍රයක් සේවීම වෙන්නේ යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කරනකොට වෙන්නේ මොකද්ද? නූපං ආශ්‍රව උපදිනවා, උපං ආශ්‍රව වැඩි දියුණු වෙනවා. යෝනිසෝ මනසිකාරය කරනකොට නූපං ආශ්‍රව උපදින්නේ නැහැ, උපං ආශ්‍රව ප්‍රහීන වෙනවා. හරිද? ඔන්න ওই ටික පෙන්නලා දැන් මේ ආශ්‍රව ටික වෙනම ආශ්‍රව උපදිනහා නැති වෙන හැටි පෙන්වනවා. අත්තිබික්කවේ ආසවා දස්සනා පහතබ්බා අත්ති ආසවා සංවරා පහතබ්බා අත්ති ආසවා පටිසේවනා පහතබ්බා අත්ති ආසවා අදිවාසනා පහතබ්බා අත්ති ආසවා පරිවර්ජනා පහතබ්බා අත්ති ආසවා විනෝදනා පහතබ්බා අත්ති ආසවා භාවනා පහතබ්බා. ඒක කීයද? 7යි 10යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. අත්තිබික්කවේ ආසවා දසනා පහතබ්බා ගණන් කරගන්න. අත්තිබික්කවේ ආසවා සංවරා පහතබ්බා අත්තිබික්කවේ ආසවා පටිසේවනා පහතබ්බා අත්ති ආසවා අදිවාසනා පහතබ්බා අත්ති ආසවා පරිවර්ජනා පහතබ්බා අත්ති ආසවා විනෝදනා පහතබ්බා අත්ති ආසවා භාවනා පහතබ්බා. කීයද? 7යි. දැන් මේකෙන් අත්තිබික්කවේ ආසවා දස්සනා පහතබ්බා දර්ශනයෙන් පහකට යුතු ආශ්‍රව තියෙනවා. අත්ති ආසවා සංවරා පහතබ්බා සංවරයෙන් පහකට යුතු ආශ්‍රව තියෙනවා. අත්ති ආසවා පටිසේවනා පහතබ්බා සේවනය කිරීමෙන් ඇසුරු කිරීමෙන් අයින් කටයුතු ආශ්‍රව තියෙනවා. අත්ති ආසවා අදිවාසනා පහතබ්බා ඉවසීමෙන් අයින් කටයුතු ආශ්‍රව තියෙනවා. අත්තිවාස ආසවා පරිවර්ජන දුරු කිරීම නැති කටයුතු ආශ්‍රව තියෙනවා. අත්ති ආසවා විනෝදන නොයවසීමෙන් නැති කිරීමෙන් අයින් කටයුතු ආශ්‍රව තියෙනවා. අත්ති ආසවනා භාවනා පාඨ භාවනාවෙන් දුරු කටයුතු ආශ්‍රව තියෙනවා. දැන් මේකට ගොඩක් දෙනෙක් හිතන්නේ මේ ආශ්‍රව ධර්ම 7ක් කියලා. ආශ්‍රව ධර්ම 7ක් නෙමෙයි. දැන් මුලින් මතක් කළානේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියලා ආශ්‍රව ධර්ම 4ක් තියෙනවා. තේරුණාද? මේ ආශ්‍රව ධර්ම 4 අපේ ජීවිතයට ඇතුල් වෙන්න සහ උපන්න දේ වැඩි කරන්න
තැන් 7ක් තියෙනවා අපේ ජීවිතේ. කාමාශ්‍රව අපි කියමු දර්ශනය අත්තිබික්කේ ආසව දර්ශනා පහතක්. දර්ශනයෙන් පහකට උතු ආශ්‍රව ඇත කියලා කියන්නේ මේ දර්ශනය නොදැක්කොත් ditthyaශ්‍රය ඇසුරු වෙනවා. කාමාශ්‍රය, භවශ්‍රය, අවිද්‍යාශ්‍රය බලවත් ඇසුරු කරනවා. අත්තිබික්කේ දර්ශනා පහතබ්බා කියලා කියන්නේ දර්ශනයෙන් පහකට උතු ආශ්‍රව තියෙන මේ දර්ශනය දැක්කාම කාමාශ්‍රය යම් මට්ටමක් ගෙවෙනවා. භවශ්‍රය යම් මට්ටමක් ගෙවෙනවා. ditthාශ්‍රය සම්පූර්ණයෙන්ම ගෙවෙනවා. අවිද්‍යාශ්‍රය යම් මට්ටමක් ගෙවෙනවා. ඔන්න ඒ ආශ්‍රව ගෙවන්න තියෙන දර්ශනයක එක කොටස. අත්‍යාසව සංවර පහතක්. සංවර වීමෙන් ගෙවන්න මේ සංවරය ගත්තාම ගොඩාක් තියෙනවා. සති සංවරේ, කාන්ති සංවරේ, ඥාන සංවරේ, විරිය සංවරේ, ප්‍රඥා සංවරේ කියලා නමුත් මේවා කියන්නේ කිව්වොත් මට මේක උත්තර කියන්න නම් දෙන්නේ නැහැ. ඒ නිසා මේකේ මම ඉස්සර තෙල කියාගෙන යන්නම්කෝ. කතමාච භික්ඛවේ ආසව දස්සනා පහතබ්බා. ඊට පස්සේ එකෙන් කම පොළොගෙන යනවා. මොකද මට මේ පෙළ තියෙන අර්ථය ඔක්කොම මනසේ දිනේ ඉඳලා මේ කියන්නේ. ඒ ඔක්කොම ටික තියෙනවා වගේ උනේ මට කියේ හැයි. නමුත් මම පෙළම උදව් කරගෙන කියන්නම්. කතමාච භික්ඛවේ ආසව දස්සනා පහතබ්බා. මහානේ දර්ශනයෙන් පහකට යුතු ආස්තව කියන්නේ මොනවද? ඉද භික්ඛවේ අසුතව පුතජ්ජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස අකෝවිදු අරිය ධම්මස අවිනීතෝ සප්පුරුසාණං අදස්සාවි සප්පුරුස ධම්මස අකෝවිදු සප්පුරුස ධම්මේ අවිනීතෝ මනසිකරණීයේ ධම්මේ නප්පජානාති අමනසිකරණීයේ ධම්මේ නප්පජානාති සෝ මනසිකරණීයේ ධම්මේ අපජානන්තෝ අමනසිකරණීයේ ධම්මේ අපජානන්තෝ යේ ධම්මා නමනසිකරණීයා තේ ධම්මා මනසිකරෝති යේ ධම්මා මනසිකරණීයා තේ ධම්මා නමනසිකරෝති. මොකද දර්ශනයේ පහකට කෙලස් කියලා කියන්නේ මහණෙනි මේ ශාසනයක මේ මහණෙනි මේ අසුතවත් පුතජන පුද්ගලයා බෝ අහල බෝ හිතලා පුරුදු කළ නැති පුතජන පුද්ගලයා සත්පුරුෂයන්ව දන්නේ නැති සත්පුරුෂයන්ව දකින්නේ නැති සත්පුරුෂකම මෙන්න මේකයි කියලා දන්නේ නැති දකින්නේ නැති සත්පුරුෂ ධර්මයේ දන්නේ නැති සත්පුරුෂ ධර්මයේ දකින්නේ නැති සත්පුරුෂ ධර්මයේ හික්මිල උත්සාහවත් වෙලා නැති හික්මෙන්නේ නැති කෙනාට අසත් මේ අසුතවත් පුතජනය කියලා කියනවා. සත්පුරුෂ ධර්මය අහලා නැහැ. හිතෙන් හුරු පුරුදු කළා නැහැ. සත්පුරුෂයෝ මේ කියලා හඳුරන්නේ නැහැ ඒ හින්දා. ඒ අය අසුරු කළත් නැහැ. ඒ අයගේ ධර්මයේ හිතෙන් පුරුදු කළත් නැහැ. ඒබඳු කෙනා මේ අයෝනිස මේ මෙනෙහි නොකළ යුතු ධර්මයෝයි මේ මෙනෙහි කළ යුතු ධර්මයෝයි කියලා දෙක දන්නේ නැහැ. සත්පුරුෂයේ අසුරු කළ නැතිකම හින්දා මේ දේවල් හිතන්න එපා. මෙහෙම හිතන්න එපා කියලා එයා දන්නේ. මෙහෙම හිතිය යුතුයි මෙහෙම හිතන්න කියන එක දන්නේ. මෙනෙහි නොකළ යුතු දේ නොදන්න මෙනෙහි කළ යුතු දේ නොදන්න ඔහු මෙනෙහි නොකළ යුතු දේ හිතනවා. යමක් මෙනෙහි කරනකොට මෙනෙහි නොකළ යුතු නම් ඒ දේ හිතනවා. යමක් මෙනෙහි කළ යුතු නම් ඒ දේ හිතන්නේ. යමක් මෙනෙහි කළ යුතු නම් ඒ දේ හිතන්නේ. මේ සත්පුරුෂය අසුර නොදන්නා කමින් සත්පුරුෂ ධර්මයේ නැති වුණාම ජීවිතේට එයාට හම්බ වෙන පාඩුව මොකද්ද? දැන් මේ අර්ථය මෙතෙන්ට එනවා. අර කොහොම කියපේකේ අර්ථය මෙතෙන්ට එනවා මොකද්ද? සත්පුරුෂයෝ නොදන්න නොදක්න සත්පුරුෂ ධර්මයේ නොදන්න නොදක්න සත්පුරුෂ ධර්මයේ නොහෙක්ම. ඒ කියන්නේ බුද්ධ ආදී නැත්නම් සත්පුරුෂයෝ අසුරු කරන්න යන්නෙත් නැහැ. එයාගේ බණ අහන්නෙත් නැහැ. ඒ ධර්මයක හික්මෙන්නෙත් නැහැ. එතකොට ඒබඳු කෙනාට ලැබිලා නැත්තේ මොකද්ද? පාඩුව මොකද්ද? මෙනෙහි කළ යුතු මෙනෙහි නොකළ යුතු දේවල් මොනවද? මිනිස්සෙක් හැටියට සත්‍යයක් හැටියට හිතිය යුතු දේ මොනවද? නොහිතිය යුතු දේ මොනවද? කොහොමද හිතිය යුත්තේ? කොහොමද නොහිතිය යුත්තේ කියන උත්තරේ ලැබෙන්නේ නැහැ. සත්පුරුෂයන්ට ලැබෙන්නේ ওই ටික. එහෙම ලැබුණ නැති වුණාම තියෙන පාඩුව මොකද්ද? මෙනෙහි නොකළ යුතු දේ හිතනවා.
මෙනෙහි කරනවා. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකරනවා. ඔන්න පුතඥයට වුණ හානිය අර දෙක දන්නේ දෙක නොදන්න කමින් වෙච්ච හානිය තමයි යමක් Tamanට අවැඩ පිණිස අහිත පිණිස හිංසා පිණිස පවතින යමක් මෙනෙහි කිරීමෙන් ඒක මෙනෙහි කරනවා. යමක් Tamanට වැඩ පිණිස අර්ථ පිණිස පවතින ඒක හිතන්නේ. ඒව දන්නේ නැහැ. නමුත් මෙයා හිතනවා. හරිද? ඊට පස්සේ ඒ සත්පුරුෂය නොදන්නා කමින් මෙනෙහි කළ යුතු මෙනෙහි නොකළ යුතු දේ නොදන්නවා. නොදන්න නිසා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරනවා. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකරනවා. මොනවද මෙනෙහි නොකළ යුතු නමුත් අසුතවත් පුතජනය මෙනෙහි කරන දේ? බලන්න වතුර වගේ මේ සූත්‍රය එක එකට පෙන්නනවා. දැන් පුතජනය මෙනෙහි නොකළ යුතු නමුත් මෙනෙහි කරන දේ. සත්පුරුෂය නොදන්නා කමින් මෙයාට වෙච්ච පාඩුව නිසා යමක් මෙනෙහි නොකළ යුතු නම් මෙනෙහි කරනෝනේ. මේ කියන එක හොඳට අහගන්න. මේක හරිය වටිනවා පුතේ. හරිය සතුටක් මේ හිතට අර්ථ දැනෙනකොට හොඳට අහගෙන ඉන්න ඕනේ. අහගෙන ඉන්න. කතමාච භික්ඛවේ ධම්මා න මනසිකරණියා යේ ධම්මා මනසිකරෝති. මහණෙනි කුමන ධර්මයක් මෙනෙහි නොකළ යුතුද ඒ ධර්මිය මෙනෙහි කරන්නේ. මෙනෙහි කරන මෙනෙහි නොකළ යුතු ධර්මය මොකක්ද? යස්ස භික්ඛවේ ධම්මේ මනසිකරන්තෝ අනුපන්නෝවා කාමාසෝ uppajjanti uppannෝවා කාමාසෝ ආවසෝ පවඩ්ඩති. අනුපන්නෝවා භවසෝ uppajjati uppannam භවසෝ පවඩ්ඩති. අනුපන්නවා අවිජ්ජාසෝ uppajjanti uppannෝවා අවිජ්ජාසෝ පවඩ්ඩති. ඉමේ ධම්මා නමනසි කරණීයා යේ ධම්මා මනසිකරෝ. යමක් මෙනෙහි නොකළ යුතු නම් නොකළ යුතුයි නමුත් මෙනෙහි කරන ඒ ධර්මය මොනවද? යක්ෂ බික්වේ ධම්මේ යමෙක් මහණෙනි යමෙක් ධර්මයක් මෙනෙහි කරන කල්හි නූපං කාමාසෝ භවාසව අවිද්‍යා ආසෝ උපදීනම් උපන්දී වැඩේනම් ඒ විදිහට ඉමේ ධම්මා නමනසිකරණීයා යේ ධම්මා මනස්කරණ. මේ ධර්මයේ මෙනෙහි නොකළ යුත්තේ නමුත් එයා මෙනෙහි කරනවා. තේරුණානේ? ඔන්න සත්පුරුෂ බණ අහන්න බැරි වුණාම ලැබෙන අර්ථයෙන් සැබෑම උත්තරේ එනවා මෙතෙන්ට. යම් ධර්මයක් මෙනෙහි නොකළ යුතුයි නම් මෙනෙහි කරන ධර්මය මොකද්ද? යම් ධර්මයක් මෙනෙහි කරනකොට නූපං කාමාසව භවාසව අවිද්‍යාසව උපදීනම් උපන්දී වැඩේ නම් ඒ මෙනෙහි නොකළ යුතුයි නමුත් මෙයා මෙනෙහි කරනවා. අසුතවත් පුතජනය. කතමාච භික්ඛවේ ධම්මා මනසිකරණීයා යේ ධම්මේ මනසිකරෝති. යස්ස භික්ඛවේ කතමේච භික්ඛවේ ධම්මා මනසිකරණීයා යේ ධම්මේ න මනසිකරෝති. මහණෙනි කුමන ධර්මයක් මෙනෙහි කළ යුතුයිද නමුත් එයා මෙනෙහි නොකරනවාද? යස්ස භික්ඛවේ ධම්මේ මනසිකරෝතු කරතෝ අනුපන්නාවා කාමාසව න uppajjati uppannෝවා කාමාසෝ පහියති. අනුපන්නෝවා භවාසෝ න uppajjati uppannෝවා භවාසව පහියති. අනුපන්නෝවා අවිජ්ජාසෝ න uppajjati uppannෝවා භවාසව පහියති. ඉමේ ධම්මා මනසිකරණියං යේ ධම්මා න මනසිකරෝති. මොකද්ද අසුදවත් පුතඥය මෙනෙහි කළ යුතු නමුත් මෙනෙහි නොකරන ධර්මයෝ? යම් ධර්මයක් මෙනෙහි කරන කල්හි නූපං කාමාශ්‍රවේ නූපදීනම් උපං කාමාශ්‍රවේ පිරිහෙනම් නූපං භවාශ්‍රවේ නූපදීනම් උපං භවාශ්‍රවේ පිරිහෙනම් නූපං අවිද්‍යා ආශ්‍රවය නූපදීනම් උපං අවිද්‍යාසේ පිරිහෙනම් මෙන්න මේ විදිහට මෙනෙහි කළ යුතුයි නමුත් එයා මෙනෙහි නොකරනවා. සත්පුරුෂය අසුර නොලැබුණාම සද්ධර්ම නැති වුණාම වෙන හානිය ඕනෝක. තස්ස ඊට පස්සේ විපාක. අමනසි කරණී යානං ධම්මානං මනසිකාරා
මනසිකාරාණං ධම්මානං අමනසිකාරා අනුපන්නා චේව ආසවා උපජ්ජති උපන්නා ච ආසවා පවදති. නොමෙනෙහි කළ යුතු ධර්මයෝ මෙනෙහි කරන මෙනෙහි කළ යුතු ධර්මයෝ මෙනෙහි නොකරන ඔහුට නූපං ආශ්‍රය උපදිනවා උපං ආශ්‍රය වැඩි දියුණු වෙනවා. මේ රූපය හරි වටිපයිට සෝ එවං අයෝනිසෝ මනස කරෝති. එයා මෙන්න මේ විදිහට අයෝනිසෝ මනසිකාර්යය පවත්වන මුළු ජීවිතේම එයාගේ ඒක. එහෙම හිතන කෙනා අහෝසින්නකෝ අහං අතීත මද්ධානං නොනුකෝ අහෝසින් අතීත මද්ධානං කින්නකෝ අහෝසින් අතීත මද්ධානං කින්නකෝ අහෝසින් අතීත මද්ධානං කින් හුත්වා කින් අහෝසි කින්නකෝ අහං අතීත මද්ධානං මද්ධානං භවිස්සාමිනෝකෝ අනාගත මද්ධානං. මේ විදිහට අයෝනිසෝ මනසිකාරය කරන කෙනා ওই විදිහට හිතන කෙනා මෙන්න මේ විදිහට අයෝනිසෝ මනසිකාරය කරනවා වෙනවා. මම අතීතයේ හිටියද හිටියනම් නොනුකෝ අහෝසි මම හිටියේ නැද්ද කින්නකෝ අහෝසි මම කවරෙක් වෙලා ඉන්නේ නැද්ද මොනෝ වගේ කෙනෙක් වෙලා ඉන්නේ නැද්ද කවරෙක් වෙලා ඉඳලා කවරෙක් වෙන්නේ නැද්ද මම මොන විදිහට ඉන්නේ නැද්ද කියලා අතීතය අනුව යා දුවනවා. අතීතය අනුව මම ඉස්සර ඉන්නේ නැද්ද හිටියනම් කොහේ ඉන්නේ නැද්ද කොහොම ඉන්නේ නැද්ද මොකෙක් වෙලා මොකෙක් ඉන්නේ නැද්ද කියලා දුවනවා. ඊට පස්සේ භවිස්සාමිනකෝ අහං අනාගත මද්ධාන අනාගතය ආරම්භයත් මම ඇරිලා උපදීද කොහේ උපදීද කොහොම උපදීද මොකෙක් වෙලා උපදීද මොකෙක් වෙලා මොකෙක් වෙයිද කියලා අනාගතය ආරම්භයත් හිතනවා. අනාගතය ආරම්භයත් හිතනවා. පච්චුප්පන්න ආරම්භයත් හිතනවා. හරිද? ඊතරේ ඒවා පච්චුප්පන්න මම කොහේ ඉඳන් දාවේ මම මොනවගේ කළා කියන කෙනෙක්ද දන්නේ මොනව කරන කෙනෙක්ද දන්නේ කියලා ඉඳන් ආපු තමන්ව ගැන හිතනවා. අතීත අනාගත දෙකෙන්ම අල්ලලා පුබ්බන්ත අතරන්තේ ඥාන. ඒ මම මැරිලා තව කොහේ යයිද දන්නේ කියලා එහෙමත් හිතනවා. මම මෙතෙන්ට ආවේ කොහේ ඉඳලාද දන්නේ මොනව කළාද කෙනෙක්ද දන්නේ මට මොනව වෙන්න වේද දන්නේ මම කොහොම මැරෙයිද දන්නේ මොන තැනක මැරෙයිද දන්නේ මොන විදිහට කැදලා මැරෙයිද දන්නේ කියලා පච්චුප්පන්නේ ආරම්භය කතා කෙටේද කොතන මැරෙයිද කොතන ඉඳ වේද කොහොම වේද මට මොකක් වේද ආත් නැති වේද කකුල් නැති වේද ඔළුව නැති වේද නැති වේද මම මොන වගේ තැනක ඉඳලා ආපු කෙනෙක්ද මොන වගේ කර්ම කළා ආපු කෙනෙක්ද දන්නේ නැහැ කියලා වර්තමානය ගැන එයාට විචිකිච්ඡා සැකසහිතයි. තමන් ගැනවත් තමන් දන්නේ නැහැ. හැම වෙලාවෙම හිතෙනා නේද? අපිට අතීතේ මොනවා වෙයිද දන්නේ නැහැ. කොහොම වෙයිද දන්නේ නැහැ කියලා. අපිට අතීත අනාගත දෙක පෙවුනට පච්චුපන්නේ තමයි වැඩිපුර තියෙන්නේ. වර්තමානය ගැන හිතෙනවා. ඔහොම හිතෙන ගතිය තියෙන්නේ කාටද කියන එක තේරෙනවා. මොකද්ද? කාටද තියෙන්නේ? මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකරන මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන කෙනාටයි ওই ගති ටික තියෙන්නේ. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකරන තත්ත්වයටපත් උනේ සත්පුරුෂ ධර්ම නොදන්නාකම නිසායි. තේරුණා මේ කියන එකකින්. ඔන්න ඔය විදිහට ඔහොම හිතුවොත් ආයෝනිසමන්තිකාරය කියන්නේ අතීත අනාගත වර්තමාන අරණ්‍ය තමන් ගැන ওই විදිහට හිතනවා. හරිද? තස්ස ඒවං අයෝනිසෝ මනසිකරන්තෝ මේ විදිහට හිතන ඔහුට සන්නන් දිට්ඨියන අඤ්‍යතරං දිට්ඨිය උපජ්ජති. මේ දිට්ඨි හයක් තියෙනවා. මේ දිට්ඨි හයෙන් මොන හෝ එකක් උපදිනවා. මොකද්ද?
අත්ති මේ අත්තාති චා වාස්තු සත්‍යතෝ තේතතෝ දිට්ඨි උපජ්ජති. ඒකාන්තයෙන් මට සත්‍ය වූ ස්ථීර වූ ආත්මයක් තියෙනවම තමයි කියන අදහස උපදිනවා. ඒ අතීතය ගැන අනාගතය ගැන වර්තමානය ගැන අතීතයෙන් වර්තමානට වර්තමානයෙන් අනාගතයට. පුබ්බන්තේ ඥානං අපරන්තේ පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති. ඔය මෙතන කරාට ඒකාන්තයෙන් ආත්මයක් තියෙනවා කියලා කර්ම කරලා දැන් දැන් කර්ම කරගෙන යනවා කියලා එක්ක ආත්මයක් තියෙනවාමයි කියන දිට්ඨිය උපදිනවා. හරිද? නත්ති මේ අත්තාති වාස සච්චිතෝ තේතෝ දිට්ඨි උපජ්ජති. එක්ක මට ආත්මයක් නැහැ කියන දිට්ඨිය උපදිනවා. තමන්ට ආත්මයක් තියෙනවා කියන එක උපදිනවා. එක්ක තමන්ට ආත්මයක් නැහැ කියන එක උපදිනවා. එහෙම නැත්නම් අත්තනාව අත්තානං සංජානාති. මගේ ආත්මය ගැන ආත්මයෙන් හඳුනනවා. මේ කය තමයි මගේ ආත්මය, මේ හිත නැවති මගේ ආත්මය, කය නැවති මගේ ආත්මය හඳුනගෙන තියෙනවා. ඒයි කය දෙක මගේ ආත්මය තමයි කියලා හිතනවා. එහෙම හෝ අදහස් ඇති වෙනවා. ඒ බඳු හැඟීම මේ කය මම, ඒ මගේ කය මගේ හිතෙන් දන්නවා කියන තැනක අත්තනාව අත්තානං සංජානන. අපි අත්තනාව ආත්මය හඳුනනවා කියන එකක් දන්නේ කය මගේ හිතෙන් මගේ කය දකිනවා කියලා තමයි දන්නේ. මේ තියෙන්නේ මොකද්ද? ආත්මය විසින් හඳුනනවා කියන්නේ. කයත් මගේ හිතෙන් තමයි කය දකින්නේ. මේක සත්‍යමයි ඇත්තමයි කියලා දිට්ඨිය උපදිනවා. අත්තනාව අනත්තානං සංජානාමි. ආත්මය අනාත්මය හඳුනනවා. ඒ කියන්නේ මේ රූපය කන බොන ආහාරයෙන් හැදුණු කැළුණා බිඳෙනවා මරුණාම ඉතිල්ලා කොමුලා පුපුරලා යනවා. මේක පුද්ගලයේ තත්ත්වයක් නෙවෙයි අනාත්මයි කියලා. හැබැයි මගේ ආත්මතු හිත තමයි හඳුනන්නේ. අනාත්මය ආත්මය හඳුනනවා. මේ රූපය ගැන හැම දන්නා ඒ හින්දා කය ආත්ම නෙමෙයි. හැබැයි මම තමයි ඒක දන්නේ. මේ මගේ ආත්මයද මේ අනාත්මය හඳුනනවා. ආත්මය අනාත්මය හඳුනනවා කියන අදහසක් ඔදිටි කියන්නේ ඒ බඳු අදහස් හොය ඇති වෙනවා. මෙන්න ඉතන කෙනාට ওই වගේ අදහස්මයි ඇති වෙන්නේ. එක්කෝ මේ දිගින් දිගට කර්ම කරගෙන පුද්ගලයේ සත්‍යයක් ඉන්නවා මම ඉන්නවා කියලා හිතනවා. නැත්තම් මම ආයි ඉපදින්නේ ඒ කියන්නේ මේ කයම මම කියලා හිතන කෙනා උච්චේ දෘෂ්ටිය. මේ කයම මම කියන දෘෂ්ටියක් තියන අය ඉන්නවා. එයාට කියන උච්චේ දෘෂ්ටිය කියලා. ආයි උපදින්නේ. ඒ කියන්නේ මේ කය පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවට පඨවියට එකතු වුනහම ආපෝට එකතු වුනහම තේජෝවට එකතු වුනහම වායුවට එකතු වුනහම මේ රූපේ ඉහිරලා යනවා. එතකොට මගේ ආත්මය එතනින් ඉවරයි. සිඳිලා විනාශ වෙලා යනවා. ඒ මගේ කය මගේ ආත්මේ කය සිඳිලා විනාශ වුනහම ආයි ඉපදීම ඉවරයි. ආයි උපදින්නේ. ඒ හින්දා ණය වෙලා හරි කමන්නේ ගිතිල් කාපල කියලා කියන්නේ. ඒ දෘෂ්ටිය විල තියෙන ඉස්සර ඒ වගේ අදහසක් හෝ නැත්තම් ආත්මය හඳුනනවා කියලා. මගේ හිතෙන් මගේ කය දකිනවා. ආත්මය ඔය මේ පෙනෙන සිද්ධිය දික්තිය ඇතුළු වෙලා තියෙනවා. සත්‍යයට විරුද්ධව ගැනීම වරදවා දැඩි කොට ගන්නා අර්ථයෙන් දික්ටි. දික්තිය කියලා කියන්නේ මොකද්ද? සත්‍යයට විරුද්ධව වරදවා දැඩි කොට ගන්න අර්ථයෙන් දික්ටි කියලා කියනවා. එතකොට සත්‍යයට විරුද්ධව වරදවා දැඩි කොට ගන්න අර්ථය තමයි මේ මගේ කය මගේ හිතින් දකිනවා. ආත්මය අනාත්මය හඳුනනවා. හිත මගේ ආත්මයි හැබැයි කය අනාත්මයි දකිනවා. එක්ක කය අනාත්මයි හිත ආත්මයි අනිත්‍යතරයි. අනත්තනාව අත්තාන සංජානාති. මගේ හිත අනාත්මයි. හැම හිතක් ගන්න නැති හැබැයි කය ආත්මයි කියලා දකින්න පුළුවන්. ඒ වගේ ආත්මය අනාත්මය හඳුනනෝ හෝ අනාත්මය ආත්මය හඳුනනෝ හෝ කියලා මේ වගේ දිට්ඨි හයෙන් එකක් අනිවාර්යෙන් උපදිනවමයි තියෙනවමයි. ඔය මෙහෙ කරන කොච්චර ඇත්තද කියලා බැලුව හැකි ඔහොම මෙහෙ කරන හැම කෙනෙක් ගාවම ওই සිද්ධාන්ත ටික තමන්ගේ ජීවිත කතා වෙලා ඇති. හරිද?
අතවා පනස්ස ඒවන් දිට්ඨිය හොති උත මෙසේ දිට්ඨිය වේ. අයං අත්වාදෝ වදෙය తත්‍ර කල්යාණ පාපකා කම්මං විපාකං පටියේති වේදේති සෝ කෝපනනේ අයං අත්ත අනිච්චතෝ දුතු. එහෙම හිතන ඔහුට මෙසේ ආත්මවාදයෙන් වාදයක් ඇති කරගන්න ඔහුට කුසලෝ අකුසලෝ කර්ම විපාකයක් තියෙනවා නම් තත්‍රත්ත කල්යාණ පාපකම් කම්මන විපාකම් පටිවේදිති සෝ පන මේ අයං අත්තානිච්චසෝ. ඒ තන කරන කුසල අකුසල කර්ම විදින ආත්මයක් තියෙනවා කියලා එයා දකිනවා. කරන මේ විදිහට හිතන කෙනාට ඒ තන කරන කුසල අකුසල කර්ම විදින පෙර ජීවිතේ කුසල අකුසල කර්ම දැන් විඳින්න පුළුවන්. දැන් කරන කුසල අකුසල කර්ම දැන් විඳිනවා. නැත්නම් දැන් කරන කුසල අකුසල කර්ම මත්තේ විඳින්න පුළුවන්. ස්ථිර වූ සත්‍ය වූ ආත්මයක් තියෙනවා කියලා දැක්මක් තමයි මේ ටික සම්පින්ඩණය කරලා එකතු කළාම අන්තිමට ඇති වෙලා තියෙන්නේ ඔහොම දර්ශනයක් යාට. තේරුණාද? ඒ සත්‍යෝ අල්පකාල ධම්මෝ තත්ත්වය තස්සති. මෙන්න මේ විදිහට පවතිනවා. ඉදං උච්චිති භික්ඛවේ දිට්ඨි ගතං දිට්ඨි ගහනං දිට්ඨි කාන්තාරෝ දිට්ඨි විසුරුකං දිට්ඨි විප්පන්දනං දිට්ඨි සංයෝජනං දිට්ඨි සංයෝජන සංයුක්තෝ භික්ඛවේ අසුතෝ පුතජනෝ න පරිමුංචති ජාතියා ජරා මරණේන ශෝක පරිදේවේහි දුක්ඛ දෝමනස උපායාසේ න පරිමුංචිසාමිති වදාමි. මෙන්න මේ විදිහට හිතන කෙනාට මෙහෙම අදහසක් ඇති වෙනවා. අදහසක පිහිටනවා. තතේව තස්සතිටි මේ විදිහට පිහිටනවා. ඒකට මහණෙනි දිට්ඨිය දිට්ඨි කාන්තාරය දිට්ඨි ගහනයක් දිට්ඨි විහිළුවක් දිට්ඨි විපන්දනයක් දිට්ඨි සංයෝජනයක් දිට්ඨියෙන්ගේ බැඳුණු බවක් කියලා කියනවා. මහණනි මේ බඳු අසුතවත් පුතඥයා නිදෙන්නේ නැහැ. ඉපදීම ලෙඩවීම ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් මිදෙන්නේ නැහැ කියලා කියනවා කියලා පෙන්නන සත්පුරුෂ ධර්මය අහන්න නොලැබිච්ච කමින් ජරා මරණ දුකට හිමිකාරයෙක් වෙච්ච හැටි මම පෙන්නවා. ඒකයි අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය දන්න දකින්න කෙනාට කියලා කිව්වේ. ඒ ටික දන්න දකින්න ඒක දැනගන්න දැක ගන්න බැරි වුණොත් සත්පුරුෂය අසුර කරන්න බැරි දැනගන්න දැක ගන්න බැරි වුණොත් අන්තිම උත්තරය ඇවිල්ලා තියෙනවා මොකද්ද? ජාති ජරා මරණ කියන දුක ගාවින්මයි නැතර වෙලා තියෙන්නේ කියලා. තේරුණාද? අහගදී. මේ කියන අතරේ එකේව හිතන්න එපා මේකට. මේ කියන එකම හොඳට අහගන්න මේ අර්ථය හරි වටිනවා නැත්නම් ඒක අතහැරෙනවා. සුතවා භික්ඛවේ අරිය ශාවකෝ අරියානං දස්සාවි අරිය ධම්මස කෝවිදෝ අරිය ධම්මේ සුවිනෝතෝ සප්පුරුසං දස්සාවි සප්පුරුස ධම්මස්ස කෝවිදෝ සප්පුරුස ධම්මේ සුවිනීතෝ මනසකරණීය ධම්මේ පජානාති අමනසකරණීය ධම්මේ පජානාති සෝ මනසකරණීය ධම්මේ පජානන්තෝ අමනසකරණීය ධම්මේ පජානන්තෝ යේ ධම්මා නමනසකරණීයා තේ ධම්මා නමනසකරෝති යේ ධම්මා මනසකරණීයා තේ ධම්මා මනසකරෝති. සත්පුරුෂයන් දන්නා වූ සත්පුරුෂයන් දක්නා වූ සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ හික්මුණු සුතවත් ආර්ය ශ්‍රාවකයා මෙනෙහි කළ යුතු දේ මොකද්ද මෙනෙහි නොකළ යුතු දේ මොකද්ද කියලා දන්නවා. මෙනෙහි කළ යුතු දේ මොකද්ද මෙනෙහි නොකළ යුතු දේ මොකද්ද කියලා දන්න ඔහු මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකරනවා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා. හරිද? මෙනෙහි කරනවා. වැරදිද නැහැ කියන්නේ. මම කෙටියෙන් උත්තර ටික විතර කියන්නේ. මේකේදී අර පෙළයට එනකොට කෙනෙකුට කියන්නේ මේකේ ලොකු අර්ථයක් එනවා. ඒ කියන්නේ එකින් එකට ගැටිලා කතමාච භික්ඛවේ ධම්මා නමනසිකරණීයා ඒ ධම්මා නමනසිකරෝති මොකද්ද ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයා මෙනෙහි නොකල යුතු ඒත් මෙනෙහි නොකර
මෙනෙහි නොකළ යුතු මෙනෙහි නොකරන ධර්මය. යම් ධර්මයක් මෙනෙහි කරන කල්ලි උපං ආශ්‍රව මම කෙටි කරලා කියන්නම්. උපදීනං උපං නූපං ආශ්‍රව උපදීනං උපං ආශ්‍රව වැඩේ නම් මෙනෙහි නොකළ යුතු මෙනෙහි සත්පුරුෂයා මෙනෙහි නොකරන දේ ඒකයි. යම් ධර්මයක් මෙනෙහි කරනකොට නූපං ආශ්‍රව උපදීනං උපං ආශ්‍රව වැඩේ නම් සත්පුරුෂයා දන්නවා මේක මෙනෙහි නොකළ යුතුයි ඒක මෙනෙහි නොකරනවා. මොනවද මහණෙනි මෙනෙහි කළ යුතු මෙනෙහි කරන දේ? යම් ධර්මයක් මෙනෙහි කරනකොට උපං කාමාස භවස අවිද්‍යාස නූපදීනං උපං ආසව ගෙවේනම් ඒ විදිහට මෙනෙහි කරනවා. යම් ධර්මයක් මෙනෙහි කරනකොට උපං ආසව නූපං ආසව නූපදීනං උපං ආසව ගෙවේනම් ඒ විදිහට මෙනෙහි කරන දේ මෙනෙහි කළ යුතුයි. එයා මෙනෙහි කරනවා. එහෙම එතකොට තස් අමනසිකරණීය ධම්මානං අමනසිකරන්තු මනසිකරණීය ධම්මානං මනසිකරන්තු අනුප්පන්නාචාසෝ අනුපජ්ජන්තු උපනාරා පයිති. මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකරන මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන ඔහුට උපං ආශ්‍රය නූපං ආශ්‍රය නූපදින උපං ආශ්‍රය පිළිහිමට යනවා. සෝ ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ නිරෝධයෝති යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ නිරෝධගාමී පටිපදාදී යෝනිසෝ මනසිකරෝති. යෝනිසෝ මනසිකරෝති. තස්ස ඒව යෝනිසෝ මනසිකරතෝ තීන සංයෝජනානි පහියති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාසෝ ඉන්නේ උච්චන්ත දික්කේ දස්සනා පහත. මෙහෙම මෙනෙහි කරන ඔහුට එයා මේ දුකයි මේ දුක ඇතිවීමයි මේ දුක නැතිවීමයි මේ දුක නැති කරන මගයි නේද කියලා හොඳට නුවණින් මෙනෙහි කරනවා. මෙහෙම මෙනෙහි කරනකොට එයාට සංයෝජන තුනක් ප්‍රහීන වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාර්ථ කියන සංයෝජන තුන ප්‍රහීන වෙනවා. මෙන්න මේ ධර්මතාවයට කියනවා දර්ශනීය පහකට යුතු ආශ්‍රව කියලා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාර්ථ කියන දර්ශන ටික දුරු කරනකොට ඒ ටික දුරු වෙනවා. ඒ දුරු වෙනකොට ආශ්‍රයන්ගේ ditthya ආශ්‍රය ගෙවෙනවා, කාමාශ්‍රය, භවආශ්‍රය, විද්‍යාශ්‍රය යම් මට්ටමක් ගෙවෙනවා. ඒක එතකොට දර්ශනයෙන් පහකට තු ආශ්‍රව කියලා කියනවා. එතකොට තව ආශ්‍රව හයක් තියෙනවා. නමුත් මම මේ දර්ශනයෙන් පහකට තු ආශ්‍රව ගෙවෙන විදිහට යෝනිසෝ මනසිකාරයේ අර්ථය දැන් කෙනගාව තියෙනවනේ. මම මේ චතුරාර්ය සත්‍ය මෙනෙහි කරන ආකාරය මම ටිකක් කියලා දෙන්නම්. හරිද? මොකද කොහොම කියන්නේ කිව්වොත් මට යයි පුතේ ඉරය අතවත්. මට කීය හැකි විනාඩි දෙකකුත් කියලා ඉවර කළ හැකි. ඒ භාගුත් කීය හැකි තයි පහකුත් කීය හැකි මට ඕනනම් දවසකුත් කීය හැකි ඕනනම් මේ සූත්‍රය මට සතියකුත් කීය හැකි. ඕනනම් මට මාසෙකුත් දෙකකුත් කීය හැකි. මේක අවුරුද්දකුත් කීය හැකි මට එකම සූත්‍රය. එච්චරට පුළුවන් කියන්නේ මට පුළුවන් නේ මේකට මුළු 84000 ධර්මයේම ගුණ කරලා ගන්න. තියෙන හැකියාව. නමුත් කෙටි කළා අපි කිව්වොත් දැන් අපි අද ඊගාව දවසක අපි අනිත් කොටස කරමු කියලා කිව්වොත් නෙමෙයි මම පොඩ්ඩක් එළියට යනවා එනවා. එතකොට හදිස්සි නැතුව ටික ටික කළත් ඒක අර්ථසහිතයි. අද අපි දර්ශනයෙන් පහකට තුරු ආශ්‍රව ඉගෙන ගමු. මොකද සංයෝජන ගත්තාම දිට්ඨි තුන සංයෝජන තුන ධර්මයෝ තියෙනවා. දිට්ඨි නොවන සංයෝජන වන ධර්මයෝ තියෙනවා කියලා මේ දස සංයෝජන වල සංයෝජන දෙකට බෙදනවා. සත්‍ය සසර බෙදතඳන බැඳුමට සංයෝජන කියන්නේ බැඳුම් 10ක් තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිච්ඡා. මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ ධර්මතා තුන දිට්ඨි සහගත සංයෝජනය. සංයෝජනයකුත් වෙනවා දිට්ඨියකුත් වෙනවා. කාමරාග පටිඝ රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිච්ඡා කියන ටික සංයෝජනයක් දිට්ඨි නෙවෙයි.
දික්ටිත් වන සංයෝජනත් වන ධර්මය ගෙවා ගන්න එකයි අමාරු. ওই ටික ගෙවුනොත් භවයේ හත්වතාවකට වඩා ඉන්නේ. ඒ නිසා මේ දර්ශනයෙන් පහකට යුතු කෙලෙස් කිව්වහම ඒක දර්ශනයෙන් දුරුකට යුතුයි. මේ දික්ටිත් වන සංයෝජනත් වන ධර්මයෝ මොනතරම් වීර්යයක් තිබුණත් මොනතරම් සීලයක් තිබුණත් මොනතරම් සමාධියක් තිබුණත් ගෙවෙන්නේ. ඒක ගෙවෙන්නේ ප්‍රඥාවෙන්මයි නුවණින්මයි. දර්ශනයෙන් පහකට කෙලෙස්. ඊතුරු 6 මොනතරම් නුවණක් තිබුණත් මොනතරම් තීක්ෂණ වුණත් ගෙවෙන්නේ. ඒක ගෙවෙන්නේ සීල සමාධි දෙකෙන්මයි. ඒ සීලය අඩුව සමාධිය අඩුවම තමයි ඒක ගෙවෙන්නේ. ප්‍රඥාව වල මොකද එයා දැක්ක යුතු ටික දැකලා තියෙන එකම හොත්තට මනස මොහු කරලා තියෙනවා. ඉදිලාමුයි වගේ. එච්චරයි වෙනස. ඒ නිසා දික්ටි සහගත සංයෝජන දුරු කරන්න ප්‍රඥාවම අවශ්‍යයි. සීල සමාධි දෙකෙන් බෑමයි. ඒ ප්‍රඥාවට අවස්ථාවට සීල සමාධි දෙක අන්තර්ගත වෙනවා. නමුත් සීල සමාධි දෙකේ පිටලා. අනිත් සංයෝජන 6 මොනතරම් ප්‍රඥාවක් තිබුණත් හරියන්නේ අනුත් සංයෝජන 6 තියෙන්නේ චරණ ධර්ම වල. විද්‍යා චරණ කියලා කියන්නේ මේ දර්ශනය තමයි විද්‍යාව හැටියට දියුණු වෙලා එන්නේ. අනිත් ටික සීල සමාධි දෙක චරණ ධර්ම. විද්‍යා චරණ කියන ටික තමයි මේ සබ්බාස සූත්‍රයේ මේ අන්තර්ගතය. තාපෙන් ගත්තා. එතකොට මේ දර්ශනයෙන් පහකට කෙලස් ටික අවශ්‍යමයි ඉගෙන ගැනීම. මොකද මේක නුවණින්ම දැක්ක යුතුයි මිසක. ඒක කයි රැලි වෙනකම් භවනා කරන වීඩියෝ තිබුණත් තේන්නේ නැහැ. අරූප ධානයේට මේ ඡනේ සමාපත්තිය සම්බන්ධ පුතරන් සමාධිය තිබුණත් තේන්නේ නැහැ. ඒ නිසා හරි. දැන් අපි මේ දුකේ ඇතිවීම මේ දුකේ නැතිවීම මේ දුක නැති කරන මාර්ගය කියලා මේ 4 යෝනිසෝ මනසිකාරය කටයුතුයි. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසකින් සංයෝජන දුරු වෙනවා. ඒක තමයි දර්ශනයෙන් පහකට කියන්නේ. කොහොමද දුකේ ඇතිවීම කොහොමද දුකේ නැතිවීම කොහොමද දුක නැති කරන මාර්ගය මෙනෙහි කරන්නේ? මෙනෙහි කරනකොට ওই සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසකෙන් තුන නැති වෙනවා. ඉබේ නැති වෙන්නේ. එයා මෙනෙහි කරනවා මේ පංච උපාදානස්කන්ධයේ දුක හැටියට. රෝගයක් කුලක් ගඩක් හැටියට. ඊට පස්සේ දුකට හේතුව මේ අවිද්‍යාව තණ්හාව හැටියට. මේ අවිද්‍යාව තණ්හා කියන කෙලෙස් නැතුන් මේ පංච උපාදානස්කන්ධ දුක නැති වෙනවා කියලා මෙනෙහි කරනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්තම් මේ විදිහට සමථ විදර්ශනා වඩන එකයි මාර්ගය කියලා මෙනෙහි කරනවා. ඒක අපි අපේ ජීවිතෙන් ගත්තොත් ජීවිතෙන් බැලුවොත් තම තමන්ගේ ළඟම හිතවත් යම් කිසි කෙනෙක් මැරුණොත් ලෙඩ වුණොත් මහලු වුණොත් කෙනෙකුට රෝග පීඩා වද බන්ධනයකට පත් වුණා කියලා අහන්න ලැබුණොත් ඔබ වහන්සේලා දුක වෙන කෙනෙක් ඉන්නවනම් දැන් මේ මොහොත තී කරගන්න. අපි මම උපමාවක් හැටියට සමස්තයක් හැටියට මම කියන්නම් අපි කාටත් අම්මා කෙනෙක් ඉඳ අම්මා කියලා. දැන් අම්මා මැරුණා කියලා සිහි වුණොත් ඔහු දුක එයිනේ අපිට. එතකොට අම්මා ලෙඩ වුණා දැක්කොත් දුක එනවා. එතකොට අම්මට කවුරු හරි ගැහුවොත් දැන්නොත් ඒකෙත් අපිට දුක එනවනේ නේද? හරි. ඔන්න ඔතන අපි දකින ඔක දුක්ඛ සත්‍යය. එහා මෙනෙහි කරන්නේ මෙහෙම. අම්මා ගැන සිහිවිලා දුක එනකොටම මේ මමම හිතින් අම්මා කියලා සිහි කරගෙන අම්මා කියලා දුක් වෙනව නේද කියලා බලනවා. එහෙම බැලුවට හිත පිළිගන්නේ නැහැ. එහෙම හිතුවට.
තමන් මෙහෙම දුක් අම්මා ගැන හිත දුක් වෙනකොට මම මේ අම්මා කියලා හිතලා මම දුක් වෙනව නේද කියලා හිතනවා. එහෙම තමන් හිතුවට පිළිගන්නේ නැහැ හිත. අම්මා බාහිර ඉන්නවමයි කියලා තමයි කියන්නේ. එහෙම හිතලා ඇයි එහෙම කියන්නේ? තමන්ම හිතලා අම්මා ගැන තමන්ම දුක් වෙනව නේද කියලා තමන්ම සිහි කළා. ඇයි මම එහෙම හිතන්නේ? ඇයි අම්මා බාහිර ඉන්නවනේ කියලා දැනනකොට ඇයි මම එහෙම හිතන්නේ? කියලා හොඳට ගන්න මම මේ කියනත් අරමුණේ මුලට යනවා. අරමුණේ මුලට යනවා. දැන් මම බාහිර අම්මාගේ රූපෙට වෙච්ච දේ බලාගෙන දුක් විඳින්නේ. මේ අරමුණේ මුලට ගිහිල්ලා මම හොඳට සිහි කරනවා අපි අම්මා කියපු තැන මට අම්මා කියලා පෙනෙන තැනක මේ ටික හොඳ අවධානයෙන් අහන්න. අම්මා කියලා පෙනුණු රූපෙට මම හිමින් නුවණින් ගිහිල්ලා ඒ රූපෙත් තියෙන්නේ කෙස් ලොම් නිය දත් හම මස් මේ වගේ පඨවි ධාතු තද ගතියෙන් යුක්ත කොටස් 20ක් ඒකේ තියෙනවා නේද? බාහිර හුබහක පොළවේ තියෙන මැටි කැටයක් කළු ගල් කැටයක් ගත්තාම පඨවි ධාතු ඒක සත්‍ය පුද්ගලයෙක් නෙවෙයි වගේ ඒකට හැඟීම් දැනීමක් නැහැ වගේ කෙනෙක් කියලා පනවන්න බෑ වගේ මේ කොටස් 20ම ඒ වගේ හැඟීම් දැනීමක් නැති කෙනෙක් කියලා පනවන්න බැරි කොටස් 20ක් නේද තියෙන්නේ කියලා ආධ්‍යාත්මික ඒ කයේ තියෙන කොටස් බාහිර අනාත්ම ධාතුවට සංසංසන්දනය කරලා බලනවා. මං අම්මා කියපු හිතපු ඒ රූපේ පිට සෙම සැරව ලේ දහඩිය මේද තෙල් කඳුළු උරුණු තෙල් කෙල හොටු කියලා ගලන වැగిරෙන ගති 12ක් තියෙනවා. බාහිර වැව් ලියුම් පොකුණු වල තියෙන ජලයක් තියෙනවා නම් ආපෝ ස්වභාවයක් තියෙනනම් මේ ස්වභාවයේ කයේ තියෙන මේ පිටෙන් පෙරව කියන ආපෝ ස්වභාවය සමානයි. වතුර මට පුද්ගලයෙක් කියලා කෙනෙක් කියලා අම්මා කියලා හිතන්න බෑනේ. එහෙම නැහැ. එහෙනම් එහෙම නොවන කොටස් 12ක් තමයි මේ තියෙන්නේ. ඒ ශරීරයේ තියෙනවා කන බොන ආහාර පාන පැසවන පචාක තේජෝ ධාතුව. ඒ වගේම ශරීරයේ ඉන්ද්‍රිය මොහු කරන පරිධාන තේජෝ ධාතුව. ශරීරයේ පැවැත්මට උපකාර කරන සන්තති තේජෝ ධාතුව. බඩපපුව දැවිල්ල හැදෙන මේ ශරීරයේ දැවිල්ල හැදෙන රක්ත වාතය කියලා හිතන්න පරිධාන තේජෝ ධාතුව. කියන තේජෝ ධාතු හතරකින් ওই කයේ පැවැත්ම වෙනවා. බාහිර ගිනි ගොඩක් පහනක් පත්තු කෙරුවාම ඒ පහන් දැල්ල ගිනි ගොඩ ඒකින රස්නේ කෙනෙක් පුද්ගලෙක් කියලා හිතන්න බෑනේ. ඒ වගේ නේද මේ රූපේ තියෙන උෂ්ණ ස්වභාවය. ඒ අම්මා කියලා හිතන රූපේ තියෙනවා තව වායෝ කොටස්. උද්දංගම වාතේ වමනේ උක්කාරේන උද්දංගම වාතයෙන් තමයි වමනේ උක්කාර කියලා එකක් එන්නේ. අදෝගම් වාතේ මල මුත්‍ර බැහැර වෙන්නේ ඒකෙන්. කනගුණ ආහාර පාන පෙරලෙන වාතයට තමයි කොට්ටාස වාතය කියන්නේ. ආහාර පාන බඩට වැටෙනකොට බඩවැල් දරන එහාට මෙහාට තල්ලු කළ මේ ඉඩ අරගෙන දෙන වාතය තමයි කුච්චිත වාතය කියන්නේ. අතපය හකුලවන්න දිගහරිනවා නමනවා කියන ක්‍රියාකාරකම් කරන්න උදව් වෙන වාතයට තමයි අංගමංගානුසාරී වාතය කියන්නේ. ඊට පස්සේ ජීවිතේ ජීවත් කරන්න ගන්න වාතය තමයි ආස්වාස ප්‍රස්වාස කියලා කියන්නේ. වාත කොටස් 6ක් තියෙනවා. බාහිර හාමන හුලඟක් ගත්තාම පුද්ගලයෙක් හෝ සත්වයෙක් කියලා පනවන්න බෑනේ. එතකොට ඒ වගේම වාත කොටස් 6ක් නේ රූපේ තියෙන්නේ. එහෙනම් මේ වගේ සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයේ අවකාශ ධාතු අවරාගෙන රාශි වෙච්ච රූප මිටියක් නේද තියෙන්නේ කියලා හොඳට බලලා ඔය රූපය මගේ ඇස් ඉදිරි පිටට ආපු දවසේ ඒ රූපය නිසා අනාත්ම වූ හැඩසටහනක් පෙනුණා සංඥාවක් පෙනෙනවා. දැන් මේ පෙනෙන හැඩසටහන ඇතිවෙච්ච රූපේ හොඳට බැලුවා කෙනෙක්ගේ නෙමෙයි අනාත්මයි. නිබඳු රූපයක් නිසා හැඩසටහනක් පෙනුණා. මේ පෙනෙන හැඩයට මම අම්මා කියලා හිතනකොට මේ හැඩේ අම්මා කියලා හිතපු අත්දැකීම මේ හැඩයට
මම ඇස් ඉදිරි පිටට ආවේ අනාත්ම රූපයක හැඩයක්. හොඳට බලන්න මේ හැඩයට තමන් අම්මා කියලා හිතනකොට මේ හැඩේ අම්මගේ කියන අත්දැකීම විඥාණයට පවර්ලා ඒ කියන්නේ හිතන දේ දැනගන්නවා සංකාරපච්චය විඥාන හිතන දේ දැනගන්නවා මේ හැඩේ අම්මගේ කියන දැනුමක් මට ඇති කළා අර ඇහැ රූපයෙන් වෙන් වෙනකොට රූපය ඇහෙන් වෙනකොට අර අනාත්ම සංඥාව නිරුද්ධ වුණා හැඩකට පහන පෙනෙන බව නිරුද්ධ වුණා හැබැයි හිතට දැන් අත්දැකීමක් තියෙනවා ඒ හැඩේ අම්මගේ කියලා අනාත්ම රූපයක් නිසා හැඩසටහනක් ආවේ ඒ හැඩසටහනට මමයි අම්මා කියලා හිතුවේ හිතනකොට දැන් අම්මා කියන දැනුමක් එක්ක ඒ හැඩසටහන මං ගාව තියෙනවා ඊට පස්සේ හිතේ තියෙන හැඩසටහන අම්මා කියන හැඟීම හිතෙන්ම මම සිහි කළා මම දන්නේ හිතෙන් සිහි කරනවා කියලා දැකපු දෙයට හිතනවා කියලා පෙනෙන දෙයට හිතනවා කියලා මේ හිතන්නේ මගේ අම්මගේ නම මේක නේද මගේ අම්මට තව සහෝදර සහෝදරියෝ ඉන්නවා නේද අනේ මගේ අම්මා මට කන්න දුන්නා නේද බොන්න දුන්නා නේද මාව නෑවුවා ඇඳුවා පැලැන්දුවා නේද කියලා ඔය නිමිත්ත ගැන හිතන්න හිතෙන් මේ අම්මා කියලා හදාගත්ත හිතේ තියෙන රූපෙට තමන්ගේ හිතේ ආදරය සෙනෙහස කියන gati ටිකක් බැඳෙනවා ඔන්න දැන් තමන්ට අම්මා කියලා සිහි කරන්න කෙනෙක් ඉන්නවා මෙහෙම හිතනකොට මේ පැත්තේ මේ කය සවිඥානිකයි. ඔන්න සවිඥානික මේ ඇහැට අර කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුව නිසා අනාත්ම සංඥාව යම් දවසක ආයෙත් ආවොත් මේ තමන් හිතේ ගුණ කරගත්ත ටික ක්ෂණිකව මතක් වෙනවා. එතකොට පෙනෙන්නේ ආයෙත් අම්මා පේනවා වගේ. ආයෙත් අනාත්මය අතහැරෙනවා ක්ෂණිකව පේනවා. එයා දන්නවා ඇස් ඉදිරි පිටට පහළ වෙන මේ රූපය අරඹය අම්මා කියලා හිතලා මේ නිමිත්ත මම අවිද්‍යාවෙන් අම්මා කියලා හිතලා තණ්හාව ඇති වෙන විදිහට අම්මා ගැන විස්තර පුරවල අම්මා ගැන මතකයක් ඇති වෙන මේ නිමිත්තටයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. මේ පංච උපාදානස්කන්ධයේ දුකමයි. මොකද දැන් මේ විදිහටම හිතලා යන්නේ අම්මා මැරිලා නේද අම්මගේ අත කැඩිලා නේද අම්මා තුවාල වෙලා නේද අම්මා කුෂ්ඨ රෝගියෙක් වෙලා නේද අම්මා වයසට ගිහිල්ලා නේද කියලා ඔය විදිහටම හිතේ තියෙන නිමිත්තට මම හිතන්න දුක එනවා අම්මා ගැන හිතන්න මේ මනෝමයෙන් අම්මා වූ රූපයක් මවාගෙන ඇසුරු කරන මේ මට්ටම පංච උපාදානස්කන්ධයේ හැටියට දකිනවා එයා දන්නේ මනෝමයෙන් කියලා. එයා හිතාගන්නේ බාහිර ඉන්න අම්මටයි හිතන්නේ කියලා. මේ කරන්නේ බාහිර අම්මා කෙනෙක් ගැන හිතන්න පුළුවන් දැනුම තමන් ගාව තියෙන මේකටයි කියන්නේ පංච උපාදානස්කන්ධ දුක. එයා දන්නවා මේ දුකට හේතුව මොකද්ද? අවිද්‍යාව තණ්හා දෙක නේද? අනාත්ම රූප සංඥාවක් ඇස් ඉදිරි පිටට එනකොට ඒක ආරම්භය අම්මා කියලා හිතපු එකේ ආරම්භය නේද මට මේ අම්මා කෙනෙක් කියන දුක ගෙනත් දෙන තැන දක්වා හේතුුනේ අවිද්‍යාව හේතුව ඇස් ඉදිරි පිටට ආවේ මොකද්ද අනාත්ම සංඥාව ආරම්භය මම අම්මා කියලා හිතුවනම් ඒ ඇත්ත නොදන්නාකම නිසා අම්මා කියලා හිතුවනම් හිතපු කමෙන් ආරම්භ වෙච්ච අම්මා වූ රූපයට තණ්හාව ඇති වෙන විදිහට තව විස්තරත් පුරෝපකම නිසායි මට මේ අද අම්මා කෙනෙක් ගැන දුක් විඳින්න වෙලා තියෙනවා. පංච උපාදානස්කන්ධයේ දුකක් අම්මා මෙහෙම වෙච්ච අම්මගේ රූපේ දුකක් මට දුකට හේතු ටික අවිද්‍යාව තණ්හා කියලා එයා හොඳට හිතන මේ දුක Tamanට අම්මා සිහි කරනකොට ඇති වෙන දුක ඇති උනේ කොහොමද කියලා හිතනවා. තේරෙනවද? මේ දුක නැති වෙන හැටිත් හිතනවා. ඇස් ඉදිරි පිටට ආපු අනාත්ම වූ රූප නිසා පහළ වෙන සංඥාවට අම්මා කියලා මම හිතුවේ නැත්තම් ඌ පරිදි පෙන්වුවොත් මේ සතර මහා ධාතුවයි කියලා ඒ හැඩේ අම්මගේ කියලා සිහි කළා තණ්හාව ඇති වෙන විදියට හිත හැසිරෙන්නේ නැහැ නේද?
එහෙම වුණොත් මේ දුක එන්නේ නෑ නේද කියලා දුක නොවන හැටි දන්නවා. එහෙනම් මම කරන්න ඕනේ හැම වෙලාවෙම ඇස් ඉදිරි පිටට හම්බ වෙන රූපේ ඇත්ත ඇති හැටි බලමින් ඉන්න ඕනේ නේද? කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන කියලා කියන්නේ ওই සතර මහා ධාතුව ඒබඳු රූපයක් ඇස් ඉදිරි පිටට එනකොට පහළ වෙනවා මේ නිමිත්ත අනාත්ම ස්පර්ශ නැතුව නැති වෙනවා කියලා මෙහෙම මෙනෙහි කට යුතුයි නේද කියලා ආර්ය අෂ්ටාංග මාර්ගය දන්නවා. මේ විදිහට හොඳට දුක අම්මනම් අම්මා සිහි කරනකොට නම් දුක ආවේ දුක හඳුනා ගන්නවා. මේ දුක ඇති උනේ කොහොමද කියලා හඳුනා ගන්නවා. රූපේ ඇත්ත ඇති හැටිය බැලුවා සතර මහා ධාතුයි පංච මහා භූත ඒබඳු රූපයක සතහනක යස් ඉදිරි පිටට ආවේ ඒ රූපෙට මම අම්මා කියලා හිතනකොට ඒ හැඩේ අම්මා කියපු අත්දැකීම හිතට බාර දීලා අනාත්ම සංඥා නිරුද්ධ වෙනවා. මට මේ දුක ගෙනෙන තැන දක්වාම අම්මගේ විස්තර කවලා අම්මව පෝෂණය කරලා හැදුවේ අවිද්‍යාව තණ්හා කියන gati දෙකෙන්. තේරුණාද? මම කියන එක තේරුණාද? අවිද්‍යාව තණ්හා කියන gati දෙකෙන් අඩු නැතුවම අම්මා කියලා කෙනෙක්ව නිර්මාණය කළා හදාගත් එකේ ප්‍රතිඵලය තමයි අද මේ දුකට හේතුව මේ අවිද්‍යාව තණ්හා. අවිද්‍යාව නැති වුණු කර්මයේ තණ්හා නැති වුණු පංච උපාදානස්කන්ධය නැති වෙන නැත්නම් මේ දුක හිටින්නේ නැහැ. එයා දකිනවා මේ පෙනෙන රූපේ නිසා අනාත්ම සංඥාව පහළ වෙනකොට අවිද්‍යාව හෝ නැති වුණොත් ඒ කියන්නේ මේ ස්පර්ශ නිසා මේ සංඥාව පහළ වෙනවා කියලා ඇත්ත හෝ දැක්කොත් අවිද්‍යාව නැත්තම් හිතන්නේ මේ ප්‍රපංච ඇති වෙන විදිහට. එහෙම නැත්නම් මේ ප්‍රපංච අම්මා කියලා මේකට හිතුවේ හෝ නැත්තම් තණ්හාව ඇති වෙන විදිහට හිතුවේ හෝ නැත්තම් මේ ස්කන්ධ උපදින්නේ නැහැ කියලා දන්නවා යා. තේරුම්ද කියන්නේ? ඒ හින්දා දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ හැම වෙලාවෙම ආධ්‍යාත්මික රූප මේ බාහිර දුක ආපු රූපේ ඇත්ත ඇති හැටි බලන එක නේද කියලා බලනවා. එහෙම නැතිනම් මේ දුක ඇති වෙච්ච හැටි මේ දුක නැති වෙන්නේ මෙහෙමයි කියලා ඔහොමම හිත ඉන්න එකම නේද දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. දුක් නැති කරන ප්‍රතිපදාව මේකමයි කියලා යාට තේරෙනවා වෙන ක්‍රමයක් නැහැ. අයියා නරුණා කියලා හිතට දුක් එනකොටම දුක හඳුනා ගන්නව ටක් ගාලා. අයියා මරිච්ච දුක. මේ දුක ඇති උනේ කොහොමද මට? ටක් ගාලා සෙනික අරමුණේ මුලට යනවා. යම් දවසක ඒ රූපය අයියා කියන තැනක රූපේ ටක් ගාලා අරගෙන රූපේ බෙදනවා. අර වගේ පටවි කොටස් 20 බාහිර ධාතුවට. යාචකාච අජ්ජත්තිකාච පඨවි ධාතු බාහිසාච පඨවි ධාතු රේවේස ආධ්‍යාත්මික පඨවි ධාතු බාහිර පඨවි ධාතු දෙකම එකයි. ඒ වගේ ඒ කයේ සවිඥානික කයේ පඨවි ධාතුවක් තියෙනවා බාහිර අවිඥානික පඨවි ධාතුවක් තියෙනවා දෙකම සම කරලා පෙන්වනවා හිතට. ඒ මැටි ටිකයි මේ කෙස්ලුම් කියන කොටස් ටිකයි එකයි. මේ විදිහට පෙන්නලා අවකාශ ධාතු අහුරාගෙන තියෙන ඒ රූප මිටි ඇස් ඉදිරි පිටට එනකොට අනාත්ම පුද්ගලයේ ගිනුවෙන සතර මහා ධාතු රූපයක හැඩයක් පෙනෙන්නේ. ඒ හැඩේ මේ ඇත්ත මෙහෙම රූපයක හැඩයකුයි පේන්නේ කියන එක නොදන්නාකම තමයි අවිද්‍යාව. ඒ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා අයියා කියලා හිතුවාම හිතනවත් එක්කම කණ්ණාඩියෙන් අපි ඇහැ අහකට ගන්නවත් කණ්ණාඩියේ තියෙන ඡායාව නැති වෙනවත් දෙක එකවර වෙන්නේ. සීතකරනේ දොර වහනවයි ලයිට් එක නිවෙනවයි දෙක එකට වෙන නිසා අපිට ලයිට් එක නිවෙනවා පේන්නේ නැහැ. බලන්න වෙන්නේ මොනවනේ. ඒ වගේ අයියා කියලා හිතනකොට හිතන බව දැන ගන්නවා කියන්නේම චක්කු විඥානේ අතහැරලා. මනෝ විඥානේ උපදින්නේම. ඒ කියන්නේ හිත උපදිනකොට අරකට අතහැරලා. ඒ කියන්නේ දැන ගන්නකොටම අනාත්ම සංඥාව නිරෝධයි. ඊට පස්සේ ඒ හිතේ උපන්න අයියා කියන හැඩේ අරගෙන අයියයි මායි එකටනේ හැදුනේ එකටනේ කෑවේ එකටනේ බිව්වේ මේ මගේ අයියානේ මේ විදිහට හිතලා ඕනේ හිත මේට වඩා දක්ෂ අද අපිට ලෝකේ හැදෙන විදිහට මෙයා කළා හදපු හින්දා
තණ්හා අයියට කැමැත්ත ඇති වෙන විදිහට හදපු හින්දා ඒ විදිහටමයි ඒ නිමිත සිහි කළ අනේ අද අයියා මැරිලා නේද කියලා දුක එන විදිහට හිතනවා. අයියා ගැන අයියා මගේ අයියා මෙහෙමයි මගේ අයියා බොහොම දක්ෂේ මගේ අයියා අහවල් ක්‍රීඩාවෙන් දිනලා ලෝකේ හොඳම කප් එකක් අරගෙන කියලා ඔය අයියව සිහි කරගෙන සතුටු උනේ යම්තේද ඒ විදිහටම ඔය නිමිත්තම අරගෙන අනේ ආගේ අයියා මැරිලා නේද කියලා හිතනකොට අයියාමල දුක උපදිනවා. අයියාමල දුක තමයි දුක්ඛ සත්‍ය වහන්සලාට. ඒ දුක ඇති වෙච්ච හැටි දන්නවා අවිද්‍යා කර්ම තණ්හා කියන මේ හේතු ටික නිසා දුක ඇති වෙලා තියන්නේ කියලා දුක ඇතිවීමක් දකිනවා. නිරෝධයක් දන්නවා යා. ඇස්තිද්‍රි පිටට එන රූපේ මේ විදිහට අනාත්ම සංඥාව තියෙන්නේ මේකට අයියා කියලා හිතලා මේ නිමිත්ත තුල නොහැසිරුණා නම් මේ දුක අද හිතින්නේ දුක නිරුද්ධ වෙනව නේද කියලා දන්නවා. ප්‍රතිපදාව දන්නවා මේ දුක ඇති උනේ මෙහෙම නේද දුක නැති වෙන්නේ මෙහෙම නේද කියලා හිතන එකම මාර්ගය කියලා දන්නවා. එයා දන්නවා මේ පංච උපාදානස්කන්ධයේ මේ දුක එන මේ නිමිත්ත අවිද්‍යා ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් නේද හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ කෙලෙස් ටිකකින් උපදවාගෙන දුක් විඳින්නේ කියන උත්තරේ කියනවා. එතකොට බාහිර සම්බන්ධය නැතුව අවිද්‍යා ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් කියලා කියනකොට මෙයා මේ තමන් මේ රූපය උපදවාගෙන දුක් විඳින කියන උත්තරේ තියෙනවා. ඔහොම හිතනකොට ඒ විදිහටම බලනවා තමන්වත්. මේ ශරීරයේ කෙස්ලොම් නියද තම් කියන පඨවි ධාතු කොටස් 20 බාහිර ගස් වැල් වල තියෙන පොළොවේ තියෙන පසුයි මේ කොටස් 20යි සමානයි නේද? මේ ශරීරයේ තියෙන පිටතෙම සැරව ලිම්වැව් පොකුණු වලින් ජලයට සමානයි නේද? මේ ශරීරයේ තියෙන උෂ්ණය 10 බාහිර ගින්නකින් එන රස්නයට සමානයි නේද? මේ ශරීරයේ තියෙන වායුව බාහිර වාතයට සමානයි නේද? මේ සතර මහා ධාතුන් නිර්මාණය වෙච්ච අවකාශ ධාතු අවරාගෙන තියෙන මේ රූප මිටිය කයයි යන ගණයට යනවා. මේ රූපය ඇස් ඉදිරි පිටට එනකොට අනාත්මව හැඩසටහනක් පෙනෙන්නේ. ඒ සංඥාව ආරම්භය මම කියලා හිතනකොටම මේ හැඩේ ආරම්භය මම කියලා හිතනකොටම අර රූපෙට වෙච්ච දෙයමයි. මේ හැඩේ මගේ කියන අත්දැකීම විඥාණයට පවර්ලා අනාත්ම සංඥාව නිරුද්ධ වෙනවා. එදා ඉඳන් හිතෙන් අර හැඩේ සිහි කරගෙන මම මගේ නම මෙහෙමයි මගේ ගම මෙහෙමයි මගේ උපන්දිනේ මෙහෙමයි මගේ හැකියාව මෙහෙමයි මට මෙහෙම පුළුවන් කියලා මාව ඇති වෙන විදිහට මාව සතුටු වෙන විදිහටම හිතනවා. යම් වෙලාවක මගේ කකුල නෑ නේද මගේ ඔළුව කැක්කුමයි නේද බඩ කැක්කුමයි නේද මගේ කුෂ්ඨයක් හැදිලා නේද මම මහලු වෙලා නේද මම මැරෙයි නේද කියලා දුක උපදිනකොටම එයා තග්ගාලා දන්නවා මේ දුක මේ මං නිසා එන දුක මේ දුක්ඛ සත්‍ය දුකට හේතුව තග්ගාලා හඳුන ගන්නවා එයා. කනබුන ආහාරයෙන් හැදුන සතර මහා ධාතුන් යුක්ත අවකාශ ධාතු අවරාගතින මේ රූප මිටිය නිසා යම් හැඩසටහනක් හිතට පෙනෙනකොට ඒ සංඥාව ආරම්භය ඒ හැඩේ ආරම්භය මම කියලා හිතනකොට මේ හැඩේ මම කියපු අත්දැකීම හිතට බාර දීලා අනාත්ම සංඥාව නිරුද්ධ වෙනවා. එදා ඉඳලා මාව සිහි කර සතුටු වුණා වගේම මාව සිහි කළා දෙයි මම ලෙඩ වෙලා මහ වෙලා කියලා දුක් වෙනව නේද? මමම උපද්දවාගෙන මාව හදාගෙන අවිද්‍යාවෙන් කර්මෙන් තණ්හාවෙන් තමන්ව උපද්දවාගෙන දුක උපද්දවාගෙන දුක් වෙනව නේද කියලා ගන්නවා. මේ දුකේ ඇති වෙච්ච හැටි බලනවා. දුක නැති වෙන හැටි බලනවා. මේ සතර මහා ධාතු රූපයේ ආරම්භය අනාත්ම සංඥාවක් එනකොට ඒ අනාත්ම සංඥාව ආරම්භය මම කියලා හිතුවේ නැත්තම් පවතින දේ ඒ විදිහට පෙන්වුවොත් මේ මාව උපදවාගෙන මං ගැන සිහි කළ විඳින දුක ඉන්නේ නෑ නේද කියලා දකිනවා. අවිද්‍යාව හෝ තණ්හාව හෝ කර්ම හෝ නැති වෙනකොට මේ මම කියන දුක නැති වෙනව නේද කියලා දකිනවා.
මේ විදිහට සමුදය ධම්මානුපස්සීව මේ දුකේ ඇතිවීමට හෝ එයා බලනවා. වය ධම්මානුපස්සීව නැති වෙන බවට හෝ බලනවා. සමුදය වය ධම්මානුපස්සීව ඇතිවීම නැතිවීමට හෝ බලමින් වාසය කරන එකමයි මේ මග කියලා නුවණ එනවා යාට. දැන් මේ විදිහට නිමිත්ත අරන් තමම ඉපැද්දුවාම අර විදිහට නිමිත්ත අරන් අම්මා අයියව ඉපැද්දුවාම ලෝකයක් ගොඩ නැගෙනවා. තමනුත් ඉන්නවා, තමන්ගේ අයියත් ඉන්නවා, තමන්ගේ අම්මත් ඉන්නවා, ඔක්කොමලා ඉන්නවා අඩු නැතුව. මේක තමයි ලෝකේ. මේ ලෝකෙට දුක් පංච උපාදානස්කන්ධ ලෝකෙ දුක් ඒක දුක. දුකට හේතුව අවිද්‍යාව තණ්හා. මේ අවිද්‍යාව තණ්හා නැතුව දුක නැති වෙනවා කියලා මෙහෙම හිතන්න එයාට සක්කාය දිට්ඨිය අතහැරෙනවා. ඒ කියන්නේ මේ ඇස් ඉදිරි පිට දෙන මේ රූපේ සත්‍යයේ ආත්මයක් කියන රූපේ අසුරු කරගෙන හෝ මම ඉන්නවා පුද්ගලෙක් ඉන්නවා කියන හැඟීම තියෙයිද? එයා දකින්නවනේ මේ රූපයේ සතර මහා ධාතු ඒක දකින්නකොට මේ නිසා ආපු එකක් කියලා දකින්නවනේ. මේ ස්පර්ශ ප්‍රත්‍ය වේදනා සංඥා ඇති වෙන්නේ කියලා දකින්නවා. එතකොට මේ වේදනා සංඥා සංකාර හෝ සත්‍ය හෝ පුද්ගලික හෝ ඇතුළු කරගෙන ඉන්නවා කියලා එයාට සක්කාය දිට්ඨිය නැහැ. එයා මේ අවිද්‍යාව ප්‍රත්‍ය දකින්නවා කියලා සක්කාය දිට්ඨිය නැහැ. අතීතේ මම හිටියනම් කොහේ ඉඳද්දි කියලා එහෙම එකකුත් නැහැ. එයා දකින්නවා අතීතේදිත් අවිද්‍යාපච්චය සංකාර පච්චය විඥාන. අතීතෙදි එහෙනම් වෙලා තියෙන්නේ මේ සිද්ධියමයි. දැන් මේ හදාගන්න සිද්ධියමයි අතීතෙත් වෙලා තියෙන්නේ. මම හිටියන් කොහේ ඉන්නද කොහොම ඉන්නද මේව නැහැ. අනාගතයේට මම උපදීන කොහේ උපදීන මේව නැහැ. අනාගතයටත් වෙනවනම් වෙන්නේ කොහොමද? සතර මහා ධාතු රූප මිත්‍යාව හැම එනකොට ස්පර්ශ නිසා සංඥාව පහළ වෙනකොට ඒක ඇත්ත නොදන්නාකම නිසා පුද්ගලයෙක් මම කියලා හිතලා ප්‍රපංච සංඥා විඥාණයට බාර දීලා අනාත්ම සංඥා නිරුද්ධලා එතන පංච උපාදානස්කන්ධ ලෝකේ හදාගෙන දුක විඳී නේද? අනාගතයටත් මම උපදීනම් කොහේ උපදීද කොහොම උපදීද කියලා අනාගතෙට දුවයිද? දුවන්නේ. පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති නෑ. මේ ධර්මයේ දේශනා කළ ශාස්ත්‍රඥ වහන්සේ ඇත්තටම මේ ධර්මයේ මනාවකට දැකලාමයි ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහනවා. යට ප්‍රත්‍යක්ෂයි. මේක ඇත්තමයි කියන එකට. ඊට පස්සේ මේ ධර්මය මොන තරම් ඇත්තක්ද මේක කියන එක ගැන සම්දිත්තිකයකගේ මේ ධර්මයේ සුධර්මතාවය පෙනේ. යම් කෙනෙක් මේ විදිහට දැනගෙන පිළිපන්න නම් එයා සුපටිපන්නමයි නේද? ඒකාන්තයෙන් නියම ප්‍රතිපදාවට දුක නැති කරන ප්‍රතිපදාවට ආව නේද? සියලා බුද්ධ ඒකංකති ධම්ම ඒකංකති සංඝ ඒකංකති පුබ්බන්ත ඒකංකති අපරන්ත ඒකංකති උබ්බන්ත අපරන්ත ඒකංකති පටිච්චසමුප්පාද ධම්මේසු අකංකති කියන්නේ මේ පෙර දැනුත් අනාගත පටිච්චසමුප්පාද සිද්ධියක් වෙන්නේ කියන එක පිළිබඳ රැකයෝ ශික්ෂාව පිළිබඳව සසරෙන් මිදෙන්න මේකම මිසක වෙනනම් දෙයක් නැහැ කියන එක පිළිබඳ තියෙන සැකය අතහැරෙනවා. සීලෙන් මේ වෘතයෙන් පිරිසිදු වෙනවා මම කියලා හිතාගෙන ලෝකයේ නොයෙක් වෘත සමාදන් තියනවා නම් අජවෘත, ගෝවෘත, කුක්‍රවෘත කියලා ඒ වගේ විමුක්තිය පිණිස නොයෙක් දෘෂ්ටිකින් යුක්ත වෘත සමාදන් වීම යාගින් වෙන්නේ කවදාවත්. එයි නේද? විමුක්තියට ක්‍රමය දන්නවනේ. ඔය විදිහට හිතනකොට සත්පුරුෂයෝ දැක්කොත් සත්පුරුෂයේ ධර්මය දැනගත්තොත් ඇහුවොත් මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකළ යුතු දේ දන්නවා. මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකර මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා. මොකද්ද මේ දුක ඇති විදිහට මේ දුක නැති කරන මඟ කියලා එහෙම මෙනෙහි කරනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ ධර්මතා තුන යාගෙන් දුර වෙනවා. ඒකට කියනවා දර්ශනෙන් පහකට තුකේ. ඔය ටික අහගත්තාම කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණයෙන් සෝතාපට්ටි අංග දෙකක් ඕගලන්ට ලැබේ. ඕගලන්ට අනුමානයක් තියෙන ප්‍රත්‍යක්ෂයක් නැහැ. කෙනෙකුට හොඳ තීක්ෂණයි නම් මේ අහල ඉවරනකොට ප්‍රත්‍යක්ෂ වෙන්න පුළුවන්. මේක ආය වෙනසක් නැහැ මේකම සත්‍යමයි කියලා. එතකොට ඒකේ හිතෙන් අතහැරෙන්න කොච්චර මේ ලෝකෙ ගැන සිහි බාහිර කියලා ආස්වලට ගියත් සය ධාතුවක් අනාත්මයක් තියෙන තැනක තමන් ආත්ම සංඥාව තුලම ඉන්නව නේද කියන එක හැම වෙලාවෙම යට තීවෙන්න ගන්නවා. පංච උපාදානස්කන්ධ ලෝකය කියන එක අමතක වෙලා බාහිර ඉන්න අය ගැන හිතාගෙන යනවා. ආයෙත් ටග්ගල සිහි වෙනවා. අන්තිමට ඒ අනාත්මයි නම් මේ මම තුලම ඉඳලා තියෙන්නේ කියන එක සිහි වෙන්න ගන්නවා. තේරෙනවද?
ඒ නිසා දකින්න තැනට ගත්තා. මේ කල්යාණ මිත්‍ර සද්ධර්ම ශ්‍රවණයෙන් සෝතාපට්ටි අංග දෙක ලැබුණා. සීලේක පිළිපදලා හිත වඩ යෝනිසෝ මනසිකාරය කරන මේ විදිහට හිතනවා. අහගත්ත දේ හිතනවා. හිතනකොට යම් දවසක් තියෙනවා මේක තමන්ම දකිනවා. ඇත්තම ඇත්තයි නේද මේක? ඇත්ත ඉදිරියට සංඥාවක් එනකොට මම කියලා තමන්ම හිතලා මේ තමන්ව උපද්දවාගෙන තමන්ගේ දුක් විඳිනවා නේද කියන සිද්ධිය පේනවා. එදා ඉඳන් කියන දික්ටි සම්පන්නයි. රහත් වෙනවා කියලා කියන්නේ හිත වඩන්න ওই දර්ශනෙම පොලිස් වෙනවා මිසක අලුතෙන් දකින්න දෙයක් ඉතුරු නැහැ. තේරුණාද? මේ විදිහට මෙහෙම බලන්න මෙහි අනාත්මයේ පැහැදිලි අඩු නම් ඇස් ඉදිරි පිටට එන රූපේ රැවටෙන ගතිය වැඩි නම් පංච උපාදානස්කන්ධය ගැනම ඒ කියන්නේ අම්මලා තාත්තා කියලා සිහි වෙනකොටම දන්නා මේ පංච උපාදානස්කන්ධය අවිද්‍යා කර්ම තණ්හාවෙන් හදාගත්ත ලෝකේ. මේක ජාති දුක ගෙනත් දෙන, ජරා දුක ගෙනත් දෙන, ශෝක පරිදේව හැඬීම් වැළපීම දෙන නිමිත්තක් නේද හැටියට යා හඳුනගන්නේ. අම්මා කියලා මංගාව තියෙන මේ නිමිත්ත යම් දවසක මව්මල දුක, අම්මා ලෙඩ වෙච්ච දුක, අම්මා මහලු වෙච්ච දුක, මේ සියලු දුක් ලබා දෙන්න පුළුවන් නිමිත්ත හැටියටයි මෙයා හඳුනගන්නේ මේ දුක්ඛ සත්‍යය. ඒකද දන්නවා අවිද්‍යා කර්ම තණ්හාවෙන් හටගත් එක. අපිට මේ පුතජන ලෝකයට මේක ගෙවා ගන්න බැරි මේ සිහි කරන කෙනා සතර මහා ධාතුවේමනේ දකින්නේ. අම්මා කියලා සිහි කරනකොට සතර මහා ධාතුවමයි අම්මා කියලා දකින්නේ. එතකොට එයාට දුක විඳින්නම වෙනවා මිසක ආයෙ යන්න එන්න කිසි බලලෙකුට රින්ගන්න නැසි මදුරෙකුට රින්ගන්න පුළුවන් හිලක්වත් නැහැ. බේරලා යන්න. තේරුණා කියන එක. සතර මහා ධාතුව දකිනකොට ඒ සතර මහා ධාතුව ඇතිතාවක් අම්ම පෙනෙන්නේ. සතර මහා ධාතුව අම්ම හැටියට සතුට වෙන තාක් සතර මහා ධාතුව හැදුණු කය පඨවියෙන් හැදුණු කය පඨවිය වෙනස් වෙනකොට වෙනස් වෙන්න පුළුවන්. ආපෝවෙන් හැදුණු කය ආපෝ වෙනස් වෙනකොට වෙනස් වෙන්න පුළුවන්. තේජෝවෙන් හැදුණු කය තේජෝ වෙනස් වෙනකොට වෙනස් වෙන්න පුළුවන්. වායුවෙන් හැදුණු කය වායුව වෙනස් වෙනකොට වෙනස් වෙන්න පුළුවන්. හතරෙන් හැදුණු කය ධාතු දෙකක් වෙනස් වෙනකොට වෙනස් වෙන්න පුළුවන්. ධාතු තුනක් වෙනස් වෙනකොට වෙනස් වෙන්න පුළුවන්. හතරෙන් වෙනස් වෙනකොට වෙනස් වෙන්න පුළුවන්. ඒ රූපේ වෙනස් වෙන්න ඒ රූපේ මම අම්මා කියලා හිතාගෙන මට දුක් දුන්නසේ. ඒ නිසා ඒ අනාත්ම සතර මහා ධාතුව ආරම්භය අවිද්‍යාව තණ්හාවෙන් හදාගත්ත පංච උපාදානස්කන්ධ ලෝකයක අවබෝධ කරගන්න. පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා කිව්වේ පෙර නොයසු විරුද්ධර්මයක් කියන පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංච උපාදානස්කන්ධ දුකට හේතුව අවිද්‍යාව කර්ම තණ්හා. පංච උපාදානස්කන්ධ දුකට හේතුව තණ්හාව. මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තියෙන අම්මා කියන කම එක තියෙන කැමැත්තද දුකට හේතුව. පංච උපාදානස්කන්ධය හැදෙන්න හේතුව අවිද්‍යාව කර්ම තණ්හාවයි. මේ පංච උපාදානස්කන්ධය අම්මා වූ ධර්මතාවයක් මේ නිමිත්ත හදන්න අවිද්‍යාවනු පුළුවන්. තණ්හාවෙනු පුළුවන්. හැබැයි ඒ තණ්හාව වෙනස් එකක්. වෙනස් කියලා කියන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා කියන තණ්හා හයටම අයිති නැති එකක්. ඔකට කියනවා මූල ක්ලේශ කියලා. අවිජ්ජා භව තණ්හා කියලා මූල ක්ලේශ දෙකක් තියෙනවා. ඒ කියන්නේ අට්ඨාරස මූලපදාන කියලා මේ ශාසනයේ පද 9කට බෙදනවානේ. බලන්න ඒකේ අවිජ්ජා භව තණ්හා, ලෝභ දේශ මොහ, නিত্য සැප ආත්ම සුභ කියලා වචන 9කට බෙදනවා. අවිජ්ජා භව තණ්හා කියන මූල ක්ලේශ දෙක නිසායි ලෝභ දේශ මොහ. තේරෙන්නේ නේද? ලෝභ දේශ මොහ. ලෝභකුත් තියෙනවා, දේශකුත් මොහකුත් තියෙනවා. අවිජ්ජා භව තණ්හා කියන මූල ක්ලේශ දෙක හැම වෙලේම අනුසය වෙනවා. අවිජ්ජා අනුසය සහ මේ කාම භූමිය නම් කාම රාග අනුසය, රූප භූමිය භව රාග අනුසය කියලා. ওই තණ්හාව යෙදෙන්නේ අනුසය පැත්තේ. ඒක මේ පරිඋත්තානේ අපිට හිතලා දුක වෙන මට්ටමේ තණ්හාව නෙමෙයි. ਉਹ ස්කන්ධ උපදින පැත්තේ. ඒකයි අවිද්‍යා තණ්හා කර්ම. නියම විදිහට ඇත්ත අවිද්‍යා තණ්හා කර්ම.
කියන තැනකින්. කියන අවිද්‍යාව එක්ක භව රාගය කියන එක අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යතහාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති එවං තණ්හා අනුසී අනුහතේ නිබ්බත්ති දුක්ඛ මිදම් පුනප්පුන ගහක මුල් උපද්‍රවයකින් තොරව හොඳට තියෙනවා නම් ගහ කොච්චර කැපුවත් නැවත නැවත ලියලනවා. ඒ වගේ මේ තණ්හා අනුසය අනුහතේ මේ තණ්හා අනුසය නැති නොකොළු මේ දුක නැවත නැවත උපදිනවා කියලා පෙන්වන්නේ. අන්න ඒ ඔය භවරාගය කියන තැනක ඒ කියන්නේ මේ අවිද්‍යාවත් එක්ක එකට තියෙන්නේ. ඒක අපි හිතන තරම් අම්මට ආදරේ තාත්තට කහවණු වලට ආස වගේ තැනකින් ප්‍රකට තණ්හාවක් නෙමෙයි. මේ පැත්තට නැඹුරු වෙලා ඉන්න කමම කැමැත්ත වගේ අජ්ජෝ සායතික්ටති කියන තැනක මේ භව තණ්හාව තියෙන්නේ. අවිද්‍යාව තණ්හා කියන දෙක සමගාමීව තියෙන එකයි රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියලා ඒ දක්වාම අරිහත්ත්වයට දක්වාම යන්නේ රාගය කියන එක ඇතුළත තේරෙනවද? ඒ තණ්හාව ඔය කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන එකටවත් රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා කියන එකටවත් අයිති එකක් නෙවෙයි. ඒව ඔක්කොම පරිඋත්තාන මට්ටම. කෙලෙස් නැගිට්ටම අපිට පෙනෙන මට්ටම. මේ අනුශය කියන මට්ටම. මේක පේන්නේ. ඒ අවිද්‍යාව තණ්හා මෙහෙම නැඹුරු වෙන දෙකේ තියෙනවා මේ අරම රාගය කියන්නේ ඇලෙනකම. සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ. සංකල්පයේ කාමයක් රාගයේ කාමයක්. සංකප්ප රාගයේ කාමයක්. සංකල්පය කාමයක්. කැමති කරන ධර්මයක්. රාගය කියනකොට අවිද්‍යාවෙන් ඇලෙන්න පුළුවන්. අවිද්‍යාවෙන් ඇලෙන බවම රාගය. අවිද්‍යාව යත්තේව අශේෂ විරාග නිරෝධෝ. අවිද්‍යාව ශේෂයක්වත් නැතිවීමෙන් වුණ අවිද්‍යාව විරාගය. සංකාර නිරුද්ධ වෙනවා. එතකොට අවිද්‍යාව ඇතුලේ ඇලෙන කමක් තියෙනවා. අවිද්‍යාව රාගය කියන මේ ධර්මතා දෙක එකට තියෙනවා. තේරෙනවද කියන්නේ? ඒ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් ඊට පස්සේ අම්මා ගැන හිතනවා කියලා කර්ම. කර්ම ප්‍රත්‍යයෙන් තමයි පංච උපාදානස්කන්ධය හැදෙන්නේ. පංච උපාදානස්කන්ධයේ තියෙන තණ්හාව නිසා තමයි දුක. ඒ කියන්නේ අම්මා කියලා රූපයක් හදාගෙන මගේ අම්මා කන්න දුන්නා බොන්න දුන්නා මේ විදිහට කියලා අම්මා ගැන ආදරේ හිතන විදිහට හිතනවා. හිතුවහම අම්මට ආසයි. දැන් මේ හිතේමයි නිමිත්ත. නමුත් හිතාගෙන ඉන්නේ මේ ගති ටික ඔක්කොම සතර මහා ධාතුටයි කියලා. සතර මහා ධාතු විපරිණාම වෙච්ච ගමන් අර ආසාව බැඳිච්ච ගති ටික සිහි වෙනකොටම අවමල දුකේ. ඒකද වෙන්නේ අර විදිහට අනේ දැන් අම්මා මැරුණා නේද කියලා අර තණ්හාවෙන් හැසිරෙච්ච නිමිත්තෙම අම්මා මැරුණා කියලා හිතෙනවා. එතකොට දුක එනවා. පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංච උපාදානස්කන්ධයක සැපක් තියෙනවා දුකක් තියෙනවා. ඒ හින්දා යැලෙන්නේ. සැප තියෙන හින්දා දුක තියෙන හින්දා ගැටෙන්නේ. පංච උපාදානස්කන්ධය කියන්නේ දුකමම නෙමෙයි. මහන්නේ මේ ලෝකේ දුකම නම් මේ සත්‍යය යැලෙන්නේ නැහැ. සැප කියලා දෙයක් තියෙන හින්දා යැලෙන්නේ. මහන්නේ මේ ලෝකේ සැපම නම් මේ සත්‍යය කලකිරෙන්නේ නැහැ. දුක කියලා දෙයක් තියෙන හින්දා කලකිරෙන්නේ. කියලා කියනවා. අම්මා ගැන හිතනකොට සතුට වෙනවා. ඊගාවට උතන තියෙන දේ ওই විතරක් නෙමෙයි. කොහොම දැන් හිතා ඉන්නකොට ඒ සතර මහා ධාතු රූපമിതി අවකාශ ධාතු අවරාගෙන මේ සවිඥානික කයට ස්පර්ශ වුණොත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාවක් ඇති වෙනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව හඳුනාගෙන ඒ වේදනාව ආරම්භය මේ අම්මා ඇඟේ හැප්පෙනව නේද අම්මා ගෑවෙනව නේද කියලා හිතනකොටම මේ වේදනා නිමිත්ත අම්මා ස්පර්ශ වෙනකොට ඇති වෙන වේදනාවයි කියන නිමිත්ත හිතට දීලා ස්පර්ශ නිරුද්ධ වෙනවා. දැන් අර මතකයත් එක්ක අම්මා ඇඟේ ගෑවෙන සතුටක් තියෙනවා. ওই විදිහටමයි ලෝකයට රාගෙට නිමිත්ත ඇති වෙලා තියෙන්නේ. මෙහෙන් ඇහැට පෙනෙන රූප නිමිත්ත ගත්තාම කයට මුදු මොලොක් විදිහට කාය සංපස්සයක් එනකොට ඒ ස්පර්ශයෙන් වේදනාවක් ඇති වෙනකොට අවිද්‍යාව නිසා ස්පර්ශයෙන් විරුද්ධ වේදනාව නිරුද්ධයි කියලා ගන්න වේදනා නිමිත්ත
වේදනාව ආරම්භය සංඥා කරගන්නවා. සැප හෝ දුක් බව හඳුනා ගන්නවා. හඳුනාගත්තාම ඒ සංඥාවට මේ පෙනෙන දීමට ස්පර්ශ වෙන්නේ කියන හැඟීම තියෙනවා. හිතනවා. හිතුවාම මේ වේදනාව ආරම්භය මේ පෙනෙන දේ ඉන්නේ වේදනාව එන්නේ කියලා මේ නිමිත්ත හිතට තබලා අනාත්ම ස්පර්ශයෙන් දුද වේදනාව නිරුද්ධ වෙනවා. එදා ඉඳන් අර රූපේ සිහි වෙනකොට අර ස්පර්ශයත් එක්කමයි සිහි වෙන්නේ. එතකොට තණ්හාව. ඒක අසුරු නොකර බෑ. ඒ පෙනෙන රූපේ හොයාගෙන ගියොත් මෙහෙම සැපක් ගත්ත හැකි වගේ තේරෙනවා. තේරෙනවද කියන එක? ආයතන හයෙන්ම මේකට ගැට ගැහුවාම කොහොම බලයක් ඇද්ද? ඒකට මොන විදිහටද අද අපිට වෙන්න පුළුවන් විදිහට වෙලා කියන එකයි කියන්නේ. ඔන්න ඕකයි පුතේ මේ මායя විසින් ගහලා තියෙන ගැටි. ඕක ලෙහා ගන්න තු කවදාවත් සසර මිදෙන්න බෑ. ඔය ටික තේරුම් ගන්න බැරුව සතර මහා ධාතුයි ඇලිලා බැඳිලා අපි අඬ ආවේ මෙච්චර කාලයයි කියලා කියන්න බෑ. සතර මහා ධාතුව විපරිණාම වෙනකොට පඨ ව්‍යාපෝ තේජෝ වායෝ කියන කනබුන ආහාරයෙන් හැදුණු ඉදුමුණහම නිල් වෙලා පුපුරලා සැරව ගලලා පොළොවට පස් වෙලා යන ඒ රූප මිටිය දිහා බලාගෙන මවමල දුකට අඬපු කඳුළු සතර මහා සාගරට ජලයට වැඩි. සතර මහා ධාතු විපරිණාම වෙනකොට පියාමල දුකට සහෝදරිය අඬපු දුකට විඳපු අඬනකොට ගලාගෙන කඳුළු සතර මහා සාගර ජලයට වැඩි. මේ පංච උපාදාන ස්කන්ධ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරුව නේද මේක සෙල්ලමක් නෙමෙයි පුතේ. ඕගොල්ලන්ට ලේසි නෑ මේ වර්තමාන ජීවිත අතරින් ඔබ වහන්සේලාගේ ජීවිතය විතර වටිනා වාසනාවන්ත ජීවිත ටිකක් මම දකින්නේ නැහැ තව. කියන්නේ මේ වචන ටික මෙහෙම අහන්න හම්බ වෙනවා කියන එක ලේසි නෑ. මේක බොරුවක් නෙමෙයි. ඔගොල්ලෝ හිතන්න ඔය ටික හිතුවොත් ඔය විදිහට මානසිකාර්යය කළොත් අනිවාර්යයෙන්ම ඇස් දෙක පෑදෙනවා. දුක එනකොටම අරමුණේ මුලට යන්න. කවුරු හරි කෙනෙක් සිහි කළ දුක එනකොටම අරමුණේ මුලට යන්න. හිතන්න මේ දුක ආවේ කොහොමද? ඇසිඩ් පිටර ආපු වස්තුව සැබෑවටම සත්‍ය වශයෙන්ම පිටුල සත්‍ය අවබෝධයක් කරගන්න. බාහිර ධාතුවට සමාන කරලා බලන්න. ඒ බඳු දෙයක් ඇසිඩ් පිටට ආවහම ඒක අරඹ මෙහෙම හිතපු හින්දා නේද මෙහෙම දැනුම ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් මම හිතන දෙයක් බාහිර නැහැ. ඕගොල්ලන්ට හොඳට තේරෙයි බලන්න. කන්නාඩි ඉස්සරහට ගියත් මම කියන හැඟීම එනවා නම් ඕගොල්ලන්ට සංගාල තීරේ මොනතරම් ඇත්තද මේ පෙන්වපු ඇත්ත. ඒ කන්නාඩි රූපේ දකින මම කියන එක එනවනේ. පත්‍ර කඩදාසියක ඔය හැඩය දැක්කත් මම කියන එක එයිනේ. පත්‍ර කඩදාසියක ෆොටෝ එකක දැක්කත් අම්මා කියන අදහස එයිනේ. එතකොට හොඳට තේරෙයි මේ පංච උපාදාන ස්කන්ධ අපි දුක් විඳින තැන ඇති වෙච්ච හේතු ටික මොනතරම් ඇත්තද කියන එක. නේ මේ ධර්මයේ තේරුම් ගත්ත කෙනාට ලෝකයේ හම්බ වෙන්න මෝඩ කෙනාට ලෝකේ හම්බ වෙන්න මෝඩකම තහවුරු වෙන්න උපකාර වුණා වගේ නුවණ තියෙන කෙනාට ලෝකේ හම්බ වෙන්න යාට සත්‍ය දකින්න උපකාර වෙනවා. ඇයි මේ ටීවී එකක් වගේ තැනක රූපයක් දැක්කත් මට කෙනෙක් පෙනෙනවා. රූපය අනාත්මයි මට මේ කෙනා පෙනෙන්නේ මෙහෙමයි. ඇත්ත නේද අහගත්ත බණ ටික. පංච උපාදාන ස්කන්ධය අවිද්‍යා කර්ම තණ්හාවෙන් හටගෙන තමන්ම දුක් විඳිනවා කියපු එක කියලා තේරෙයි. ඔය අවිද්‍යා ප්‍රත්‍යයෙන් අපි මම කියලා හිතාගෙන ඉන්න මේ අපේ ජීවිතය හුලඟට හෙලවෙන ඉටි කොලයක් වගේ. ඇහැ කන දිව නාසය ශරීරය අතපය තියෙන අපේ ආත්ම භාවය. හුලඟට මෙහෙම හෙලවෙන ඉටි කොලයක් වගේ. මුළු අතපය මුළු ශරීරයම. ඒ ඉටි කොලේ යකඩක හෝ ලෑල්ලක ගම් ටිකක් ගාලා ඇලෙව්වොත් මොකද වෙන්නේ? ලෑල්ල හෙලෙව්වොත් හෙලවෙනවා මිසක යකඩ කෑල්ල හෙලෙව්වොත් හෙලවෙනවා මිසක නැත්තම් හෙලෙයිද? නෑනේ. ඒ වගේ අතපය ඇහැ කන දිව නාසය ශරීරය ඇති තමන්ව අතපය ඇහැ කන දිව නාසය ශරීරය ඇති අම්මා තාත්තා අයියා අක්කා කියන මේ ලෝකය හෙලවෙන කඩදාසියක් වගේ අපේ ආත්ම භාවයේම ඇත්තටම තණ්හාව නැමැති ලාටු ටිකෙන් සතර මහා ධාතු ඇලෙව්වට පස්සේ දැන් මේ රූපේ මමම වෙලා දැන් මේ සතර මහා ධාතු රූප මිටි හෙලවුනොත් මාව හෙලවෙනවා මිසක
සතර මහා ධාතු එහාට මෙහාට කළොත් අම්මා එහාට මෙහාට යනවා මිසක වෙන කරන්න බෑ. හැබැයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට ওই තණ්හාව අඩු වෙන්න මේ සතර මහා ධාතුන් හිත මිදෙනවා. රූපෙන් හිත මිදෙනවා සතර මහා ධාතු. කබලින්ක ආහාරයෙන් රූපෙන් හිත මිදුනහම අර ලාටු ටික ගලවන්න අර යකඩෙන් හෝ ලීයේ එක තියෙන ඉටිකුලේ තියෙන සම්බන්ධතාවය වෙන වෙලා ඉටිකුල යාපෝ වෙනින් තත්ත්වයටපත් වෙනවා වගේ හුලඟට හෙලවෙන කුඩියක් වගේ තත්ත්වයටපත් වේ තමන්ගේ ආත්මය. මේ මම කියලා පනවන ජීවිතේ කනබුන ආහාරයෙන් හැදෙන මේ රූප මිදියට ගැහුවත් බැන්නත් කැපුවත් කිටුවත් කෙනෙක් කඩාගෙන ගියත් මට ප්‍රශ්නයක්. මේ තියෙන දෙයකට ගැහුවා කියලා මගේ ආත්මයට ගැහුවා වගේ වෙනවද? මේ රූපය ගලවලා එළියට ගත්තාම එතකොට ඕරම් භාගයේ සංයෝජන ඉවර. හැබැයි හොඳට මතක තබාගෙන මේ හුලඟට හෙලවෙන කඩදාසිය කියන එකේ තියෙනවා. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන ගති හතර නේ. පහ. ඒක දුරු වෙච්ච දවසට ඒක හදාගන්න තියලා. නාමකයන් රූපකයන් දෙකෙන්ම මිදුණු තැනටයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඔබ වහන්සේලාගේ හිතේ තියෙන ඔය පුද්ගල නිමිත්ත මම කියන ඇහැ කන දිව නාසය ශරීරයේ ඇති ඔය ගතිය මේ සතර මහා ධාතු රූපෙට බැස්සුවාම තමයි ඔබ වහන්සේලාට මේ මම ඉන්නවා කියලා පෙනෙන්නේ. ගම් ටික ලාටු ටික ගලවලා ලීයෙන් කඩදාසියෙන් අර ලීයෙන් යකඩෙන් අර කඩදාසි කුලේ ගැලෙවුවාම ලීයේ යකඩේ අර රූපෙ පෙනෙන්නේ නැහැ වගේ මේ කය ගත්තාම මේ ශරීරයේ තමන්ට පෙනෙන්නේ නැහැ. තමන්ට අතපය නැහැ. කකුල් නැහැ. ඇස් කන් නැහැ. නාස නැහැ. ඇස් නැතුව රූප දකිනවා. කන් නැතුව ශබ්ද අහනවා. අතපය නැතුව ඇවිදිනවා. අද්භූත මිනිහෙක්. මිනිහෙක් කියන්නේ ලෝකෙ කිසිවෙකුට එයාව පණවන්න බෑ. මේ කය දැකලා එයා රහතන් වහන්සේ කියලා කියයි ලෝකයා. එහෙම නැත්නම් මේ කයද බලලා සුදස්සන හාමුදුරුවෝ කියයි ලෝකයා යම් කයකට සුදස්සන හාමුදුරුවෝ කියයි නම් ඒ කයෙන් එයා මිදිලා. මම මිදිලා නෙවෙයි උපමාව ගත්තාම නෑ. ඒ වගේ අපි කියමු මේ ශරීරයේ දකින්නකොට මට කශ්‍යප හාමුදුරුවෝ කියන අදහස එයි නම් මම කශ්‍යප හාමුදුරුවෝ කියලා දකින්න කයෙන් එයා මිදිලා ගොඩාක් කල. එයා මේ ලෝකෙ කිසි කෙනෙකුට සායිද කෙනෙක් නෙමෙයි. කිසි කෙනෙක් එයා එක්ක නෑ. එයා කිසි කෙනෙක් එක්ක නැති කෙනෙක්. මේ ලෝකේ අද්භූත ආශ්චර්යමත් කෙනෙක්. ලෝකෙ කිසිවෙකුට පනවන්න බැරි. මේක හීනයක් නෙමෙයි. ඒකාන්ත කොට ලැබෙන වෙන දෙයක්මයි උත්සාහවත් වෙන කෙනාට. ওই විදිහට මේ දුක ඇතිවීම නැතිවීම නැති කරන මග හිතන්න. නචිරස්සේව බොහෝ කල නොගොස් ධම්මානුධර්ම ප්‍රතිපන්න කෙනා බොහෝ කල් යන්නේ නැතුව රහත් වෙනවා කියලා කියන්නේ. හරියට මේක ඔයගොල්ලෝ අප්‍රමාදීව කළොත් නොබෝ කලක් යන්නේ ඉස්සලා මාර්ගය උපදින මාර්ගය උපන්න කෙනා අනිවාර්යයෙන්ම අවුරුදු 7ක් ඇතුළත වෙනවමයි. වඩනවා. අර සත්‍යපට්ඨාන මෙනෙහි කරනකොට පෙන්වන්නේ චුලනාගතරුණාසේ ගුරුහම. ඒ නිසා මේ දර්ශනයෙන් ඒකාන්තේ මහරහතන් වහන්සේලා බිහි වෙනවමයි. වෙන මොකුත් නෙමෙයි මේ පංච උපාදානස්කන්ධ දුක මේ දුක ඇති වෙච්ච හැටිත් නැති වෙන හැටිත් දකින නිසා බුදුරජාණන් වහන්සේ දේශනා මහන්නේ මේ පංච උපාදානස්කන්ධය ඇති වෙන හැටි නැති වෙන හැටිත් නොදන්න තාක් නොදකින තාක් මම සම්මා සම්බුද්ධයි කියලා කිව්වේ නෑ ලෝකේ. යම් කලක මේ ස්කන්ධ ගැටවීමක් නැතිවීමක් අවබෝධ කළාද දැනගත්තද දැක්කද එදාම සම්මා සම්බුද්ධයි කියලා කිව්වා. කියලා වෙන්නනෝනේ නේ ටික වෙනවා. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි. ওই ටික තමයි මතක් කරගන්න තියෙන්නේ. ඔන්න ওই ටිකටයි දර්ශනයෙන් පහකට කෙලස් කියන්නේ. ওই ටික කොහොම බලනකොටද අර කෙලස් ටික දුර වෙනවා. ඒක දර්ශනයෙන් පහකට. තව ආශ්‍රව ධර්ම 6ක් තියෙයි. ඒ වේදි වෙන දවසක් කියමු. දැන් මේ ටිකට සෑහෙන වෙලාවක් ගියා.